ගත්තොත් අපි මම කැමති ඉස්සෙල්ලාම 2018 ප්‍රශ්න පත්‍රය කතා කරන්න ඒකේ ටිකක් වෙනස් එක ප්‍රශ්නයක් තියෙන නිසා එතකොට අපි ඒක ගත්තොත් මේක තියෙනවා මූල්‍ය ප්‍රකාශන ගැන මේ විදිහට මේකේ තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන ගත්තාම මහ බැංකුවේ ඒ තුල මහ බැංකුව අනුගමනය කරන ලද ඒ කියන්නේ ප්‍රතිපත්ති ඊළඟට මොනවද ප්‍රතිපත්ති උපකරණ වගේම තියනවලු මහ බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳවත් මේක සඳහන් වෙනවා. ඊළඟට කියනවා ලෝකයේ අනෙකුත් මහ බැංකුවල මූල්‍ය ප්‍රකාශන එක බලපුවාම මේක අනෙකුත් ආයතන වලින් ගත්තහම වෙනස් වෙනවා. ඒක නිසා කියනවා වගේම මේ මහ බැංකු වල මූල්‍ය ප්‍රකාශන හදන්න වෙනම නීති පද්ධතියක් තුලින් මේ අවසර ලැබෙනවා කියලා. ඒ කියන්නේ මූල්‍ය නීති පද්ධතිය. ඊට පස්සේ මේක අහනවා මේක කියන්නේ describe specific treatment on revaluation profit and loss on foreign assets arising from the changes in exchange rates in the profit of the Central Bank of Sri Lanka. අයිනන් අහන්නේ ඔයාලට විස්තර කරන්න කියනවා අපි මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශන හදනකොට හරි විදේශ වත්කම් වලින් හරි විදේශ වත්කම් ප්‍රත්‍යාගනනය කරනකොට විදේශ වත්කම් වල අගය ගණනය කරනකොට විදේශ විනිමය තුලින් එන පැන නගින ලාභ තත්ත්වයන් පිළිබඳව මොකද්ද අපි කරන්නේ කියලා. අපි මේක හොඳටම දන්න එකක්. එදා ටියුට් එකට අපි ගියොත් එහෙම එදා අපි කතා කරපු ඔගොල්ලෝ ගාව ඇති ටියුට් එක ඉන්න මම ඒක ගන්න. අපි ගිය සැරේ කතා කරපු එක මං ගාව හાર્ඩ් කොපි එක තියෙනවා ඊමේල් එකේ ඇති ටියුට් එක. ඒකේ තියෙනවා මොනවද අපි කරන්නේ ට්‍රීට්මන්ට්ස් කියලා ඒ සඳහා අපි බලමු. බලන්න ඒ අතර කවුරු හරි කියන්නේ මොනවද අපි කරන්න කියලා මේ මූල්‍ය ප්‍රකාශන හදනකොට මේ පැන නගින ලාභ පිළිබඳව සාකච්ඡා කරනකොට අපි කරන ආගණනය මොකක්ද? අපි මේ ටියුට් එක ගන්නකම් අපි කිව්වේ මොකක් කියලාද? විදේශ විනිමය තුලින් පැන නගින ලාභ නම් ඒවා බලන්න කියන්න කවුරු හරි සුජිත් කියන්න බලන්න කොහොමද එන්නේ? දැන් අපි මේක දෙතුන් පාරක් කතා කරපු එකක්. බලන්න කියන්නේ කොහොමද මේකට එන්නේ කියලා. මේක තියෙනවා අපිට වෙනම මේ විදිහට කියන්නේ. ඔව්. ප්‍රත්‍යාගන සංචිත ගැන ප්‍රමාරු කරනවා. එතකොට විදේශීය අලාභ තියෙනවා නම් සංචිත අලාභයන් ඒ ටික බැර කිරීමක් කරලා එක්කල් තියෙන ලාභය. ඔව්. ලාභ තියෙන වර්ෂවලදී ඒ අලාභ ඔව් අපි පියවා ගැනීමක් කරනවා ලාභුන්. ලාභ වලින්. ඔව්. හරි. ඊළඟට ඒක හරි වාක්‍යයක් කියන්නේ මේ අවුරුදු වර්ෂයට අදාළ ලාභයෙන් එය ඉවත් කර ගැනීමක් සිදු කරනවා. හරි. ඒක තමයි තියෙන්නේ. අපි මේක බලමු අපි 2018 කරපු ඒ වෙනස්කම් එක්ක මේ තුල තියෙනවා. අපි ගත්තොත් ඔන්න දැන් ගමු. මෙන්න ඒක තියෙනවා. මෙතන තියෙනවා 2018 තුල ඒවා එතකොට ලාභ බෙදා හැරීම අපිට සාමාන්‍ය මේ විදිහට තියෙනවා. නමුත් 2018 කරපු
වෙනස්කම් වලට අනුව ලාභ බෙදා හැරිය. මුදල් නීති පන්තිට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුකූලව බෙදිය හැකි ලාභය ගණනය කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය වාර්තා නේද මේ ප්‍රමිතින් ප්‍රකාර වසර සඳහා වන සුද්ධ ලාභය අලාභය පහත සඳහන් පරිදි ගැලපෙනවා. එහෙනම් මෙතන කියනවා මේක පැහැදිලිවම කියන මේ ප්‍රශ්නය තුළ විදේශ විනිමය ලාභ ගැන. එහෙනම් විදේශ විනිමය ලාභ ඉවත් කරනු ලැබේ. ඒක පැහැදිලිව කියනවා. විදේශ විනිමය අලාභ සමුච්චිත ලාභයන්ගෙන් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන තෙක් පමණයි. ඒ කියන්නේ මෙච්චර කල් අපි ලාභ ලබලා ඒ ලාභ වෙන් කරලා තියෙනවා නම් IRR ගිණුමේ ඒ IRR ගිණුමෙන් ඒ තියෙන තාක් දක්වා ඒ කියන්නේ යම් කිසි ශේෂයක් තියෙනවා නම් ඒ ශේෂය කපා හැරීම දක්වා අපිට පුළුවන් මේක යූස් කරන්න. කියන්නේ අපි හිතමු අපි මේ අවුරුද්දේ ලැබුවේ අලාභය 750යි තිබුණා 1000ක ශේෂයක්. එහෙනම් අපිට පුළුවන් මේ 750 අර IRR ගිණුමේ තියෙන ලාභයෙන් ඒ 750 අඩු කරන්න. එහෙම වුණොත් මේ අවුරුද්දට ගැලපීමක් අවශ්‍ය නැහැ. අපි හිතමු අපේ එහෙම නැත්නම් අපේ තිබුණේ 500යි IRR ගිණුමේ කියලා ලාභ විදියට ඉස්සර අවුරුද්දේ සමුච්චිත වෙලා. මේ අවුරුද්දේ 750ක අලාභයක් ඇති. එහෙනම් මොකද කරන්නේ? මේ අලාභයෙන් අර 500 අඩු කරනවා. තවත් අලාභ තියෙනවා 250. ඊළඟ මේ 250 මොකද කරන්නේ? මේ අවුරුද්දේ ලාභයෙන් ඉවත්. අන්න ඒකයි මෙතන අදහස් කරන්නේ. එහෙනම් විදේශ විනිමය අලාභ සමුච්චිත ලාභයන්ගෙන් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන තෙක් පමණක් ඉවත් කෙරේ. ඉතිරි විදේශ විනිමය අලාභ, ඒ කියන්නේ අර මං කිව්වේ 750ක් තිබිලා මේ 750න් 500ක් ගියා. එහෙනම් 250 මේ ආදායම් ප්‍රකාශනයට ගලපමු දෙනවා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුකූලව. තත්පරයක්. එතකොට අලාභ ප්‍රකාශයට ගලපන ලංකා මහ බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුකූලව තමයි මේ විදිහට අපි කරන්නේ. එහෙනම් දැන් හොඳටම මතක තියාගන්න ඕනේ මෙතන බලන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් අහන්න. මෙතන කොහොමද ගලපන්නේ කියලා ඒක හොඳටම මතක තියාගන්න. කාට හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් හෙලෝ ඔය බලන්නේ අදට දානවා හරි බලු දෙන්න. හරි. එතකොට මොකද්ද කරන්නේ? බාන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක අහන්න, මේකෙන් අහන්න. නෑ. එහෙනම් අපි ඊළඟට යනවා. ඊළඟ එකට විදේශ වත්කම් වල උපලබ්ධ නොවු ප්‍රත්‍යාගරණ ඇතිවන්නා වූ වාසිවක් කෙරේ. ඒක නෙමෙයි අහන්නේ අර ටික මේකෙදි අහන්න. ඊළඟට මේකෙදි අහනවා do you think that even a central bank could face certain risk affecting its balance sheet? එහෙනම් ඔයාලා හිතනවාද මහ බැංකුව මේ තමන්ගේ ශේෂ පත්‍රය සකස් කරනකොට ඒ තුල අපි මුහුණ දෙන අවදානම් තියනවාද කියලා. හරි. ඊළඟට අහනවා do you think that central bank should divulge information on such? ඊළඟට අහනවා අපි මේ වගේ අවදානම් තියනවා නම් ඒවා හෙළිදරව් කර යුතුයි. එහෙනම් මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මහ බැංකුව තමන්ගේ ශේෂ පත්‍රය සකස් කරනකොට අවදානම් වලට මුහුණ දෙන තත්වයක් තියෙනවා. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි දන්නවා ශේෂ පත්‍රයේ තුල විදේශීය මූල්‍ය වත්කම්, ඊළඟට විදේශීය මූල්‍ය නොවන වත්කම්, දේශීය මූල්‍ය වත්කම් කියලා ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊළඟට විදේශීය මූල්‍ය බැරකම් තියෙනවා. ඊළඟට විදේශීය මූල්‍ය බැරකම් තියෙනවා. දේශීය මූල්‍ය බැරකම් තියෙනවා. ඔය ඕවා ගත්තහම මහ බැංකුව මුහුණ දෙන අවදානම් කියන කොටසක් තියනවාද කියලා කියනවා. ඊළඟට එහෙම ඒ අවදානම් හෙළිදරව් කළ යුතුද කියලා අහනවා. මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ?
මෙන්න මේ කොටස තමයි මට අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය. මොකද්ද හිතන්නේ? මහ බැංකු ශේෂපත්‍රය සකස් කරනකොට අර කියන විදේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය වත්කම්, විදේශීය මූල්‍ය බැරකම්, දේශීය මූල්‍ය බැරකම්. ඕවා ගැන කතා කරනකොට, ඒවා ගැන සඳහන් කරනකොට මහ බැංකුව මුහුණ දෙන අවදානම් තියෙනවද? ඒව අවදානම් එහෙම තියෙනවා නම් ඒවා හෙළිදරව් කළ යුතුද කියලා. මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ? අවදානම් තියෙනවා සර්. ඔව්. අවදානම් තියෙනවා. එතකොට දැන් මහා බැංකුවේ ශේෂපත්‍රයත් දැන් අත්‍තරම මහා බැංකුව ක්‍රියා කරන්නේ නම්‍යශීලී උද්දමන ප්‍රතිපත්තියත් එක්කනේ. එතකොට මහා බැංකුව විසින් මහා ජනතාවට sannivedanaya කරන්න ඕනේ මහා බැංකුව දරන අවදානම් මොනවාද, මහා බැංකුවේ ප්‍රතිපත්ති මොනවාද කියන එක. එතකොට අවදානම් අනිවාර්යයෙන්ම ශේෂපත්‍රය තුලින් හෙළිදරව් කිරීමක් කළ යුතුයි. අපි මෙහෙම ගමු. දැන් මෙතනදී මේ අවදානම් කියලා කියන්නේ අපි දැන් ගත්තහම මහ බැංකුව කියන විදිහට ගත්තොත් දේශීය මූල්‍ය වත්කම් බැරකම් තුලින් පුළුවන් ඇති වෙන්න අවදානම්. නමුත් මේ අවදානම් කියන එක විශාල වශයෙන් එන්නේ නැහැ. ඒ කියන්නේ හේතුව මොකද්ද? අපි මහ බැංකුවේ දේශීය මූල්‍ය වත්කම් බැරකම් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට අපි දේශීය මූල්‍ය වත්කම් මූල්‍ය බැරකම් ඇති වුණාට අපි ගන්නවා භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ඒවායේ අගය වෙනස් වෙන්න පුළුවන් සුළු වශයෙන් පොඩි අනුපාතික වෙනස් වීම නිසා. අනිත් පැත්තෙන් ගත්තොත් මේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර කියන ඒවා කාගෙන්ද ගන්නේ? රජයෙන්. එතන රජයෙන් ගත්තම මම ඔයාලට එතන පැහැදිලි කිරීමක් කරන්නේ. එතන රජයේ තියෙනවා මුදල් අච්චු ගැසීමේ ඒකාධිකාරී බලය. ඊළඟට තියෙනවා මොනවද? ආදායම් අය කර ගැනීමේ ඒකාධිකාරී බලය. ඒක නිසා ඩිෆෝල්ට් රිස්ක් කියන එක, ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් රිස්ක් කියන එක අපි ගත්තහම බිඳුවක්. ඒ කියන්නේ කොහොම හරි මේක අය වෙනවා. අනෙකුත් අවදානම් තියෙන්න පුළුවන්, පොඩි අනුපාතික අවදාන මේ වගේ දේවල්. නමුත් ඩිෆෝල්ට් රිස්ක් කියන එක නැහැ. ඒක නිසා අපි දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අවදානම ගැන ගොඩාක් සත්‍යනේ අපි ශේෂපත්‍රය තුළ විස්තරාත්මකව සඳහන් කරන්නේ නැහැ. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ. නමුත් සංචිත කළමනාකරණය ගත්තාම, ඒ කියන්නේ විදේශ සංචිත කළමනාකරණය ගත්තාම, එතකොට මම කියලා තියෙනවා අපි සංචිත කළමනාකරණයේදී අපි අනුගමනය කළ යුතු මොනවද යම් අපි ඒකට කියනවා ගයිඩ්ලයින්ස් කියලා, මඟ පෙන්වීම් කොටසක් අනිවාර්යයෙන්ම අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන ඒ මඟ පෙන්වීම් අනුගමනය කරන්න ඕන ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව සංචිත කළමනාකරණය කිරීමේදී එහෙම නැත්නම් ආයෝජනය කිරීම. උදාහරණයක් ගත්තොත් අපිට කොච්චර ලොකු රිටර්න් එකක් ලැබෙනවා කිව්වත් සිම්බාබ්වේ වල අපි ආයෝජනය කරන්න යන්නේ. එහෙනම් අපි එතනදී බලනවා, මම මේ පැහැදිලි කිරීමක් විදිහට කරන්නේ සවරින් රිස්ක් කියන එක. ඒ කියන්නේ රටේ අවදානම පිළිබඳව හොයලා බලන්න. ඒ බලලා ඉවරලා දැන් අපි ඒකට ආයෝජනය කරන්නේ නේද? ඇමරිකානු නේද? සංචිත බැංකුව ඇමරිකාවේ ගත්තොත්, යුරෝපයේ ගත්තොත්, යුරෝපීය මහ බැංකුව ගත්තොත්, එංගලන්ත මහ බැංකුව ගත්තොත්, එංගලන්තය, ජර්මනිය, ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ රටවල් ගත්තොත් මේ රටවල් වල තියෙන අවදානම සමදින් රිස්ක් එක හරිම අඩුයි. ඒක නිසා අන්න ඒ වගේ රටවල් වල විතරයි අපි ආයෝජනය කරන්නේ. ඊළඟට ආයතන ගත්තොත් ඒ කවුන්ටර් පාර්ටිස් කියලා කියනවා. කවුන්ටර් පාර්ටිස් කියලා ආයතන ගත්තොත් එහෙම ඒ ආයතන වලත් බලනවා අපි රිස්ක් එක. ඒකට ඒ රිස්ක් එක බලලා ඒවට තියෙන ක්‍රෙඩිට් රේටින්ග්ස් මොනවද කියලා.
ඒ බලලා එතනින් අදහස් කරන්නේ මොකද්ද? මේවට ආවේනික අවදානම් අඩු කරගන්න. එහෙනම් ඒ රටේ අවදානම බලනවා. ඒ ආයතනය, ඒ කියන්නේ ඒවා නිකුත් කරන ආයතනය, ඒවා කවුන්ටර් පාර්ටි කවුද, ඊළඟට ඉෂුවර්ස් කවුද මේවා නිකුත් කරන්නේ, මොන රජයක්ද, ප්‍රාදේශීය ආණ්ඩුවක්ද, ඒ ඔක්කොම බලන්න. ඊළඟට එක එක නිෂ්පාදන මොනවද මේ ප්‍රොඩක්ට් එක, මේ බොන්ඩ් එකට අදාළ මොකද්ද ක්‍රෙඩිට් රේටින්, අන්න ඒවා බලලා ක්‍රයිටීරියා එකක් දීලා තියෙනවා. මීට වඩා ඉහළ ඒවා විතරයි අපිට තෝරගන්න පුළුවන්. ඒ වල ලිමිට්ස් තියෙනවා. 10% තමයි මේක උඩරිම යන්න පුළුවන්. ඒ වගේ මෙතනදී අදහස් කරන්නේ මොකද්ද? අර විදිහට යම් මග පෙන්වීම නිකුත් කරලා තියෙනවා. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ ක්‍රෙඩිට් රිස්ක් එක ආපසු අය කර ගැනීමේ අවදානම පාලනය කරගන්න, කළමනාකරණය කරගන්න තමයි මේ විදිහට මඟ පෙන්වීම නිකුත් කරලා තියෙන්නේ. එහෙනම් අන්න ඒවා අපි අනුගමනය කරනවා. ඊට අමතරව දැන් එතන ගත්තේ ක්‍රෙඩිට් රිස්ක්. ඊළඟට ගත්තාම අපි බලන්න තියෙනවා මෙයාලගේ වෙළඳපොළ අවදානම. වෙළඳපොළ අවදානම ගත්තාම ඒක පොලි අනුපාතික වෙනස් වීම තුලින් වෙන්න පුළුවන්. විනිමය අනුපාතික වෙනස් වීම වලින් වෙන්න පුළුවන්. ඒකට අපි ගන්නවා ඉන්ටරෙස්ට් රේට් රිස්ක් එකයි, එක්ස්චේන්ජ් රේට් රිස්ක් එකයි. ඒකට ඒ විදිහට අරගෙන ඒ අවදානම් කොහොමද කියලා බලනවා. ඒකට මැන බලන ඒවා තියෙනවා නිකන් මම සඳහන් කරොත් එහෙම ඩියුරේෂන් කියලා තියෙනවා. මොඩිෆයිඩ් ඩියුරේෂන් කියලා තියෙනවා. වැලියු ඇට් රිස්ක් කියලා තියෙනවා. සිංහල වචන නැහැ. ඒකට මෙන්න මේ වගේ දේවල් තුලින් බලනවා යම්කිසි මහ බැංකුවේ මේ අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව ඒවටත් මඟ පෙන්වීම කරලා තියෙනවා. ඔයාට ඩීවියේට් වෙන්න පුළුවන් මෙච්චරයි. මාස 3යි. මෙතනින් එහාට යන්න බෑ. එන ආපසු අය කරගන්න. කියන්නේ ආපසු අය කර ගැනීම වෙළඳපොළ අවදානම් බලන්න. ඔන්නෝම තියෙනවා ගයිඩ්ලයින්ස්. එතකොට ඒවා ටෙක්නිකල් වෙන්න පුළුවන් වගේ. නමුත් මම මේ හඳුන්වා දීමක් කරන්නේ. ඒ වගේ ගත්තොත් දැන් අපි හිතමු මෙන්න මේ කැටගරි එකේ තියෙන මේ බොන්ඩ් වලට ඩියුරේෂන් එක 3.5 කියලා කියනවා. ඒකට ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි ඩියුරේෂන් කියලා මම නිකන් කිව්වොත් එහෙම ඔයාලට මේ මතක තියාගන්න අවශ්‍ය නැහැ, තේරුම් ගන්න ඉන්න. අපි හිතමු අපි බොන්ඩ් එක අවුරුදු 5ක බොන්ඩ් එක ඉන්වෙස්ට් කරනවා. ඒ කරපුවාම ඒකට තියෙනවා yield එකක්. yield එකක් කියන්නේ ඒකට ලැබෙන රිටර්න් එකක් තියෙනවා. අපි හිතමු 5%යි. මේ පහක් ගත්තොත් හැම ක්වාට් එකකම 2.5 ලැබෙනවා. අපි 100 එකක් ගත්තොත් නිකන් හිතමු. ඊට පස්සේ නමුත් වෙළඳපොළ පොලි අනුපාතිකයේ වෙනස් වෙනවා. මේකෙන් එතකොට මේකේ වත්කම් කරලා අපි බලනවා මේ මුළු මුදල ලැබෙන්න යන කාලය කොච්චරද. අපි හිතමු අවුරුදු 5 එක රිටර්න් එකකුත් ලැබෙන්න අවුරුදු 4කින් මුළු මුදල ලැබෙනවා. හරි. නමුත් පොලි අනුපාතික වැඩි වුණොත් ඊට වඩා වැඩි වෙනවා. පොලි අනුපාතික අඩු වුණොත් ඊට වඩා අඩු වෙන්න පුළුවන්. මොකද බොන්ඩ් එකක වෙළඳපොළ වටිනාකමයි වෙළඳපොළ පොලි අනුපාතිකයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඒකට අන්න ඒකෙන් ඩීවියේට් වෙන්න පුළුවන් 3.5යි කියලා කියනවා. ඒ කියන්නේ මුල් එකකින් ගිය සැරේ එක බලනකොට මේ අවුරුද්දේ බෙන්ච්මාර්ක් එක වෙනස් වෙන්න පුළුවන්. බැරි වෙලාවත් ඊට වඩා වැඩි වෙනවා නම් ඉතින් ටක්කාලා අර පෝර්ට්ෆෝලියෝ එක වෙනස් කරා. අන්න ඒ වගේ තියෙනවා. මේවට හරි ගැස්සලා තියෙනවා. යම් මිනුම් වශයෙන් ඒ කියන්නේ බෙන්ච්මාර්ක් දීලා තියෙනවා. ඒ වයින් වෙනස් වෙන්න බෑ. එහෙනම් අන්න ඒකට වෙළඳපොළ අවදානම, ඊළඟට ආපසු අය කර ගැනීමේ අවදානම, ඊළඟ එක තමයි ලික්විඩිටි රිස්ක් නැත්නම් ද්‍රවශීලතා අවදානම. ඒ ද්‍රවශීලතා අවදානම ගත්තොත් අපිට අපිට ගෙවන්න තියෙන විදේශීය ණය පොඩි වෙන්න පුළුවන්. ඒවා අපි ආයෝජනය කරලා තියෙන ඒවා ගත්තාම ඒ ආයෝජනය කරලා තියෙන එක ලික්විඩේට් කරලා ටක් ගාලා මේවා ගෙවන්න පුළුවන් දෙයක්. ඔන්න ඔය වගේ අවදානම් වලට මුහුණ දෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් මොනවද අවදානම්? ආපසු අය කර ගැනීමේ අවදානම්, වෙළඳපොළ අවදානම්, ද්‍රවශීලතා අවදානම්. මෙන්න මේ අවදානම් වලට ඇත්තටම මුහුණ දෙනවා. මොකද හේතුව ශේෂපත්‍රයේ තුල විදේශීය මූල්‍ය වත්කම් තියෙනවා. අපි ඒවා තමයි ආයෝජනය කරන්නේ. හරි. එතකොට මූල්‍ය වත්කම් වගකීම් අතර මිස්මැච් එකක් ඇති වෙන්නේ නැතුව අපි මේක කරන්නේ. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේ අවදානම් ඇත්තටම මහ බැංකු මූල්‍ය ප්‍රකාශන තුල මොනවද මුහුණ දෙන අවදානම්, ඒව අවදානම් කළමනාකරණය කරගන්න කියලා
සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉහළ විනිවිදභාවයක් තියෙන්න ඕන මේ මහ බැංකු කඩේ පිළිබඳව. ඒ විනිවිදභාවය එක්ක බලනකොට ඊළඟ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රකාශන පිළිබඳ ප්‍රමිතීන් තියෙනවා. ඒ ප්‍රමිතීන්ට අනුකූලව ඒවා ඔක්කොම හෙළිදරව් කරනවා. අන්න ඒකයි මෙතනදී අදහස් කරන්නේ. ඔව් මහ බැංකුව අවදානම් වලට මුහුණ දෙනවා. ඒ වගේම මේවා හෙළිදරව් කිරීම කරනවා. ඒක තේරුණාද ඔයගොල්ලන්ට මොනවද තියෙන ප්‍රශ්න? එතකොට අපි මේකේ මේ පැහැදිලි කරන්න ඕනේ දේශීය වශයෙන් ඇතිවන අවදානම් බොහොම අඩුයි. නමුත් විදේශීය සංචිත කළමනාකරණය කිරීමේදී තමයි යම්කිසි අවදානම් 3කට 4කට මුහුණ දීමක් සිදු වෙන්නේ නේද? මුහුණ දීමක් තියෙන්නේ. ඒකයි කියන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම දේශීයයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව අපි දේශීය අවදානම් ගැන කතා කරන්නේ. එකක් පොලි අනුපාතික තීරණය වෙන්නේ මහ බැංකුව අනුව. ඒකෙන්ද පොලි අනුපාතික ඊළඟට ඒවල වෙළඳපොළ අවදානම් ඉතාලි. අනිත් පැත්තෙන් ඩිෆෝල්ට් රිස්ක් එක නැහැ රජයේ. ශ්‍රී ලංකා රජය තමයි ඒවා නිකුත් කරලා තියෙන්නේ. නමුත් විදේශීය සංචිත කළමනාකරණයේදී මේ අවදානම් වලට මුහුණ දෙනවා. එතකොට ඒ අවදානම් මෙන්න මේවයි කියලා ඒවා සඳහන් කරනවා. හරි. එහෙනම් අපි ඒකට උත්තරයක් මේ විදිහට හදාගමු. හරි. මහ බැංකුවක ශේෂපත්‍රය තුල මහ බැංකු ශේෂපත්‍රය තුල ප්‍රධාන වත්කම් සහ වගකීම් වශයෙන් විදේශීය මූල්‍ය වත්කම් විදේශීය මූල්‍ය නොවන වත්කම්. මොකද්ද විදේශීය මූල්‍ය නොවන වත්කම? කවුරු හරි මට කියන්න. විදේශීය මූල්‍ය නොවන වත්කම එකම වත්කමයි තිබුණේ මොනවද? රන් සංචිත සර්. රන් සංචිත. හරියටම හරි. රන් සංචිත. විදේශීය මූල්‍ය නොවන වත්කම් ඊළඟට දේශීය මූල්‍ය වත්කම් විදේශීය මූල්‍ය බැරකම් දේශීය මූල්‍ය බැරකම් යන වත්කම් හා වගකීම් වලින් යුක්ත වේ. ඒවා අතරින් දේශීය මූල්‍ය වත්කම් හා දේශීය මූල්‍ය බැරකම් පැන නගින්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. දේශිකම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එහිදී ඒකට අපි සඳහන් කරමු. එහිදී රාජ්‍ය සුරැකුම්පත් සහ මහ බැංකුව විසින්ම තීරණය කරන පොලි අනුපාතික ආශ්‍රයෙන් පැන නගින අවදානම් ඉතා සුළුය.
ඉතා සුළුයි. එම නිසා ඒවා ගැන ඒවා පිළිබඳව විස්තරාත්මකව තොරතුරු සඳහන් නොවේ. විස්තරාත්මකව තොරතුරු සඳහන් නොවේ. ඊළඟ ඡේදයට. නමුත් සංචිත කළමනාකරණය තුළින් පැන නගින විදේශීය මූල්‍යවත්කම් විදේශීය මූල්‍ය නොවන වත්කම් විදේශීය මූල්‍ය බැරකම් තුලින් අවදානම් පැන නගී. මේවා ප්‍රධාන වශයෙන් ආපසු අය කර ගැනීමේ අවදානම ඒ කියන්නේ අපි වරහන් ඇතුළේ දාමු ක්‍රෙඩිට් රිස්ක් කියලා TREDIT ක්‍රෙඩිට් රිස්ක්. ඊළඟට වෙළඳපළ අවදානම මාකට් රිස්ක් හා ද්‍රවශීලතා අවදානම යන ඒවායින් සමන්විත වේ. ඔයාලගේ ප්‍රශ්නයට උත්තරය ඔච්චරයි. නමුත් අපි මේක පැහැදිලි කරගමු මීට වඩා ඇහුවොත් නිසා පස්සේ. ඒකට අපිට මේ ඔක්කොම කවර් වෙලා තියෙනවා. ඒක මම මේ ක්ලාස් එකට ඉන්න අයගෙන් ඉල්ලන්නේ දෙවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් කරගන්න. මේක රිපීට් වෙන ප්‍රශ්න තියෙන්නේ. අවදානම් ගැන අහුවත් ඔය ටික තමයි අහන්න තියෙන්නේ. ඊට වඩා දේවල් නැහැ. හරි. ඊළඟට අපි දාමු ක්‍රෙඩිට් රිස්ක් නැත්නම් ආපසු අය කර ගැනීමේ අවදානම. මේක වෙන අවුරුද්දක අහලා තිබුණා. ඒකට මේකත් කවර් වෙනවා මේ ප්‍රශ්නේ. හරි. ආපසු අය කර ගැනීමේ අවදානම ක්‍රෙඩිට් රිස්ක්. එනම් මුලින් යොදවන ලද මුදල් හා ලැබිය යුතු ප්‍රතිලාභ ප්‍රමාදයකින් තොරව ආපසු අය කර ගැනීමට ඇති අවදානම වේ. සංචිත කළමනාකරණයේදී ඒක අලුත් කොටසක් නම් තමයි එකක් දෙනවා. සංචිත කළමනාකරණයේදී ප්‍රමුඛතාව හිමිවන්නේ අංක 1 මුල් මුදල ආරක්ෂා කර ගැනීම. ඒකට අපි කියනවා capital preservation කියලා. මුල් මුදල ආරක්ෂා කර ගැනීම capital preservation. 2 ද්‍රවශීලතාව රැක ගැනීම. ඒ කියන්නේ
ගෙවිය යුතු ඒවා ගෙවීම 3 ඉතිරි සංචිත ප්‍රමාණයක් ඇතනම් ආයෝජනය කොට ප්‍රතිලාභ ලැබීම ආයෝජනය කොට ප්‍රතිලාභ ලැබීම මම මේක සංචිත කළමනාකරණයේ දීලා ඇති නම් නැවත මතක් කිරීමක් කරේ අපේක්ෂා කෙරේ ඒ අනුව විදේශ සංචිත ආයෝජනය කිරීමේදී ආපසු අය කර ගැනීමේ අවදානම පාලනය කිරීම සඳහා අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව විසින් ආයෝජන මඟ පෙන්වීම ඒකට අපි කියනවා ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් කියලා. ආයෝජන මඟ පෙන්වීම නිකුත් කොට ඇත. ඒවා වසරක් පාසා යාවත්කාලීන කරයි. සම්පූර්ණ මගදිත් වෙන්න පුළුවන් ක්‍රෙඩිට් රේටින්ග්ස් වෙනස් වුණොත් එහෙම ඊට අමතරව අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන් කරනවා. ඒ අනුව ආයෝජන සිදු කිරීමේදී රටේ අවදානම අදාළ ආයෝජන උපකරණ නිකුත් කරන්නන්ගේ අවදානම ඒ කියන්නේ issuers risk කියන එක නිකුත් කරන්නන්ගේ අවදානම ඒවා විකිණීම මිලට ගැනීම සිදු කරන ආයතනවල අවදානම කවුන්ටර් පාර්ටි රිස්ක් කියලා කියනවා. අවදානම ඊළඟට අදාළ මූල්‍ය උපකරණේ අවදාන යනාදිය සඳහා අවම ණය ශ්‍රේණිගත කිරීම ආයතනවල ශ්‍රේණිගත කිරීම දක්වා ඇත. ඒ අනුව ඉහළ අවදානම් සහිත මූල්‍ය උපකරණවල විදේශීය මූල්‍ය උපකරණවල ආයෝජනය කිරීමට නොහැකිය. අන්න එහෙනම් දැන් ඔයාලා මොකද්ද මුහුණ දෙන අවදානම් කිව්වොත් ඔන්න එකක් තමයි ආපසු අය කර ගැනීමේ අවදානම ක්‍රෙඩිට් රිස්ක් එක. එතකොට ඒ කියන්නේ මුල් මුදලත් ඒ සඳහා ලැබිය යුතු ප්‍රතිලාභය නියමිත දිනට අපිට ආපහු ගන්න පුළුවන්. ඒක තහවුරු කරන්න එහෙම ගන්න එක තහවුරු කරන්න තියෙන පාලනය මොකද්ද? මේ ආයෝජන මඟ පෙන්වීම. ඒ ආයෝජන මඟ පෙන්වීම තුළ මේ ආයෝජන කළ යුතු රට
නිකුත් කළ යුතු ආයතන, ඒවා හැන්ඩල් කරන ආයතන, අදාළ උපකරණ ඒවට තිබිය යුතු මිනිමම් ක්‍රෙඩිට් රේටින් තිබිය යුතු අවම ණය ශ්‍රේණිගත කිරීම තියෙනවා. එහෙනම් ඒ තුලින් තමයි අපි මේක කළමනාකරණය කරන්නේ. තේරුණාද ඒක හොඳටම? මොකද අපි කතා කරන මේ දෙවෙනි ප්‍රශ්නයත් ඊළඟට කතා කරන්න තියෙන හත්වෙනි ප්‍රශ්නයත් තුලින් අපිට ලකුණු 40ක්ම අපි ලබා ගන්න පුළුවන් ප්‍රශ්න. ඒක අමතක කරන්න එපා. ඒක නිසා මේවයින් එන ප්‍රශ්න තිබුණොත් අහන්න. මොකද මේවා රිපීට් වෙන ප්‍රශ්න. මේවා ටික අපි ඔළුවට හරියට දාගත්තොත් මේ සියලුම ලකුණු ටික අපිට ලබා ගන්න පුළුවන්. හරි? එහෙනම් දැන් අපිට මේ විදේශ සංචිත කළමනාකරණයේදී පැන නගින අවදානම් වල පළමුවෙනි අවදානම තමයි මේ ආපසු අය කර ගැනීමේ අවදානම. ඒ කියන්නේ මොකද්ද මේ ක්‍රෙඩිට් රිස්ක් එක කියලා කියන්නේ? ඒක කළමනාකරණය කරගන්න තියෙන ක්‍රමවේදය මොකක්ද කියන එක ගැන ඔයාලට පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් අපිට පුළුවන් යන්න වෙළඳපොළ අවදානම පිළිබඳව. වෙළඳපොළ අවදානම කියන එක අපි දාගමු. වෙළඳපොළ අවදානම. හරි. මාකට් රිස්ක්. වෙළඳපොළ අවදානම යන්න. වෙළඳපොළ අවදානම යන්න. කොටස් දෙකකින් යුක්ත වේ. කොටස් දෙකකින් යුක්ත වේ. එනම් අංක 1 පොලි අනුපාතික අවදානම. පොලි අනුපාතික අවදානම. interest rate risk. පොලි අනුපාතික අවදානම. එනම් වෙළඳපොළ පොලි අනුපාතික වෙනස් වීම තුලින් වෙළඳපොළ පොලි අනුපාතික වෙනස් වීම තුලින් අදාළ සුරැකුම්පත්වල ඒ කියන්නේ අපි දැනට ඉන්වෙස්ට් කරලා තියෙන අදාළ ආයෝජනයේ කොට ඇති සුරැකුම්පත්වල මිල වෙනස් වීමේ වෙළඳපොළ මිල වෙනස් වීමේ අවදානමයි. වෙළඳපොළ මිල වෙනස් වීමේ අවදානම. සුරැකුම්පත් මිල හා සුරැකුම්පත්වල වෙළඳපොළ මිල හා සුරැකුම්පත්වල වෙළඳපොළ මිල හා වෙළඳපොළ පොලි අනුපාතික අතර ඇත්තේ වෙළඳපොළ පොලි අනුපාතික අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. එනම් වෙළඳපොළ පොලි අනුපාතික ඉහළ ගියහොත් වෙළඳපොළ පොලි අනුපාතික ඉහළ ගියහොත් සුරැකුම්පත්‍රයේ වෙළඳපොළ මිල අඩු වේ. හිතන්න දැන් මංගාව තියෙනවා සුරැකුම්පත්‍රයක්. ඒකේ තියෙන ප්‍රතිලාභය 5%යි. මම අවුරුදු 5ක එකක් අරන් තියෙනවා 5% ප්‍රතිලාභයක් ලැබෙනවා. අපිට වෙළඳපොළ මිල වැඩි වුණා 6 වෙනකොට. 6 වෙනකම්. ඒකට මේ එහෙනම් දැන් මේ සමාන සුරැකුම්පත්‍රයක් නිකුත් කරන ආයතනයකින් මම වෙන කෙනෙක් සුරැකුම්පත්‍රයක් ගත්තොත් එයාට 6%ක් ලැබෙනවා. ද්විත්ව වෙළඳපොළෙන් මම මගේ සුරැකුම්පත්‍රය විකුණන්න ගියොත් ලැබෙන්නේ ඒ ගන්න කෙනාට 5%යි. ඒක නිසා මගේ සුරැකුම්පත්‍රයේ තියෙන ඉන්නම අඩු වෙනවා. හරි ඒකයි අපි එතනදී අදහස් කරන්නේ වෙළඳපොළ මිල අඩු වෙනවා. එහෙනම් වෙළඳපොළ පොලි අනුපාතික වැඩි වුණොත් සුරැකුම්පත්‍රයේ මිල අඩු වෙනවා. වෙළඳපොළේ පොලි අනුපාතික
අඩු වුණොත් සුරැකුම් පත්‍රයේ මිල ඒකයි කරන්නේ කියන්නේ. නෑ ඒකට අපි කියනවා මොකක් කියලාද? පොලි අනුපාතික අවදානම. තේරෙන්නේ. එහෙනම් මෙම අවදානම පාලනය කිරීම සඳහා sorry ඒක දාන්න නැතුව අපි දෙකටම දාලා දාමු. ඒක ලියන්න එපා. අපි දාමු විනිමය අනුපාතික අවදානමක් දාලම මොනවද මේ වෙන්දපල අවදානම කියන ප්‍රතිකර්ම කියලා අපි දාමු. මේ දෙකම කතා කරලා. එහෙනම් ඊළඟ එක අපි දාගන්නවා. අපි ලියුවේ මේ වෙන්දපල අවදානමේ පළවෙනි කොටස පොලි අනුපාතික අවදානම. අපි දෙවෙනි කොටස විදිහට අපි දාමු විනිමය අනුපාතික අවදානම. විනිමය අනුපාතික අවදානම foreign exchange risk එක FX risk එක. හරි. එනම් පවතින විදේශ විනිමය සඳහා يعني ශේෂපත්‍රයේ පවතින විදේශ විනිමය සඳහා වෙළඳපොලේ විනිමය අනුපාතිකය වෙනස් වීමෙන් ඇතිවන අවදානම. අපිට වක්කමක් තිබුණොත් අවක්‍රමාණය කියන්නේ අපිට ලාභ. හේතුව තමයි අපි ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්. GBP තිබුණොත් එහෙම අපිට වත්කම් පැත්තේ ඒක රුපියල් 200ට වැලියු කරනවට වඩා 250න් වැලියු කරොත් එහෙම වටිනාකම වැඩි. ඒ වගේම වගකීම් තිබුණොත් ඒකේ අනිත් පැත්ත. හරි. ඒක නිසා මේ අවක්‍රමාණයේ අධික්‍රමණ විදේශ විනිමය අවක්‍රමාණයේ අධික්‍රමණයේ වීමෙන් අපිට ඇතිවන ලාභ පාඩු තත්ත්වයන්ට අපි කියනවා මොකක් කියලාද? විදේශ විනිමය අවදානම. හරි. එහෙනම් අපි ඒක ලියාගත්තනේ නේද? විනිමය අනුපාතිකයේ වෙනස් වීම තුලින් කියලා. හරි. එහෙනම් ඊට යටින් දාමු මේ දෙකටම හරියන්නේ මෙම වෙළඳපොළ අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා සංචිත කළමනාකරණයේදී duration හරි DURATION duration හරි ඕන වරහන් ඇතුලේ දාන්න මුල් මුදල වට්ටම් කරන ලද ප්‍රතිලාභ තුලින් ආපසු අය කර ගැනීමට ගතවන කාලය වරහන වහන. එහෙනම් මුල් මුදල වට්ටම් කරන ලද මුදල් ප්‍රවාහ තුලින් ආපසු අය කර ගැනීමට ගතවන කාලය. ඊළඟට දෙක නෙමෙයි කමා modified duration MODIFID නේද? modified duration කියලා අපි ලියලා තියෙනවා. modified duration. හරි. අපි දාමු වරහන් ඇතුලේ මොකද මේක තේරෙන්න හින්දා වෙළඳපොළ පොලි අනුපාතිකය 100%. හරි ඒ කියන්නේ 0.1 100%කින් වෙනස් වුවහොත් අපගේ සුරැකුම්පත් කලඹෙහි පෝර්ට්ෆෝලියෝ එකේ අගය කොපමණ වෙනස් වන්නේද හා
ha va VAR va value at risk කියන එක. value at risk හරි වැනි ක්‍රමවේද ඔස්සේ මොකද ඒක ගොඩක් ස්ටැටිස්ටිකලි කියන එකක්. ඒ කියන්නේ අපි කියමු 99% කොන්ෆිඩන්ස් ලෙවල් එකකින් මේ වෙළඳපොලේ යම් හානිකර තත්ත්වයක් ඇති වුණොත් අපේ පෝර්ට්ෆෝලියෝ එක කොච්චර වෙනස් වෙනවද කියන එකයි මෙතනදී බලන්නේ. ඒකට එතනදී ගන්නවා සාමාන්‍යයෙන් ඒ වගේ කොන්ෆිඩන්ස් ලෙවල් එකක් 95 වෙන්න පුළුවන් 99 වෙන්න පුළුවන්. ඊළඟට ගන්නවා ඩියුරේෂන් කියන්නේ කාලයක් දින කියන්නේ සතියක නැත්නම් මාසෙක අපේ පෝර්ට්ෆෝලියෝ එකේ කොච්චර ලොස් එකක් වෙයිද කියලා. හරි යන්නේ මේ වගේ දෙයක් හිතමු කියන්නේ. එතකොට වා ඊළඟට සීවා කන්ඩිෂනල් වා එකක් දාගන්න. සීවා සී අකුරයි වා එකයි. කන්ඩිෂනල් වා වැනි ක්‍රමවේද ඔස්සේ වැනි ක්‍රමවේද ඔස්සේ ආගණනය කොට ඒවා වෙනස් විය හැකි උපරිම ප්‍රමාණයක් වරහන් ඇතුලේ බෙන්ච්මාර්ක් BENCHMARK බෙන්ච්මාර්ක් නියම කිරීම තුලින් කළමනාකරණය කරයි. මේක මේ ලකුවට කිව්වට මේ ටෙක්නිකල් වචන දාලා මොකද්ද මේකට කියන්න තියෙන්නේ. මේ වෙළඳපොළ අවදානම ඇති වෙන්නේ වෙළඳපොළ පොලී අනුපාතික වෙනස් වීම තුලින් සහ වෙළඳපොලේ විනිමය අනුපාතික වෙනස් වීම තුලින් මේ අවදානම ඇති වෙන්නේ. එහෙනම් පොලී අනුපාතික ඉහළ යාම තුලින් සහ අපේ විදේශ වත්කම් නම් විදේශ විනිමය අනුපාතිකයේ අවක්‍රමාණය වීම තුලින් අපිට ඇති වෙන්න පුළුවන් යම් අලාභ. ඒ අලාභ ඇති වුණොත් අපිට ඒක අපේ සංචිත කළමනාකරණයට ගැටලුවක්. මොකද අපි කැපිටල් ප්‍රිසර්වේෂන් කියන එක අපි කරන්නේ. එහෙනම් අපි මෙතනදී මේවා මනින්නේ මේවා ඔන්ලයින් කියන්නේ ඒ වෙලාවෙන් හැම වෙලාවෙම ඒක චෙක් කරනවා. දැන් හැමදාම උදේ ඉඳන් ඊළඟට ආයි දවල් 12ට විතර එහෙම හැම වෙලාවෙම අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුවේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න මේ ක්‍රෙඩිට් රේටින්ග්ස් වෙනස් වෙලාද කියලා බලන්න. පොලි අනුපාතික සීටයෙන් වෙනස් වෙනවද කියලා බලන්න ඕන. ඒවත් තියෙනවා Bloomberg, Reuters වගේ ස්ක්‍රීන් ඒවයින් අවදානම ගන්න ඕන. ඊට අමතරව සිස්ටම් එකකුත් වෙනවා. මේවා වෙනස් වුණොත් එහෙම අපිට ඒවට ගෙවල අරන් තියෙනවා ටක් ගාලා ඊමේල්. අන්න ඒ වගේ දේවල් තුලින් ඊට පස්සේ බලලා අපේ පෝර්ට්ෆෝලියෝ එක මොනවද අලුතින් කරන්න යනවා නම් ඒවා බලැක්වීම ක්‍රෙඩිට් රේටින්ග්ස් හදලා තියෙනවා නම් අන්න එහෙම මොනිටර් කරන සිස්ටම් එකක්. එහෙනම් මේ විදිහට ක්‍රෙඩිට් රිස්ක් එක බලන්න. ඊළඟට මේ මාකට් රිස්ක් එක බලන්න අපිට තියෙන මේ වෙළඳපොළ අවදානම යත්තේ පොලි අනුපාතික සහ විනිමය අවදානම බලන්න තියෙන උපකරණ මොනවද? duration, modified duration, value at risk, conditional වා සීවා ඔය කොටස් වලින් ඒ ටෙක්නිකලි ඒ ක්‍රමවේද ඔස්සේ අපි මේවා මොනිටර් කරනවා. ඒ කරලා ඒව තුලින් තමයි මේවා මෙම අවදානම් කළමනාකරණය කරන්නේ. ඊට වඩා කොමිටි ස්ට්‍රක්චර් තියෙනවා. එච්චර ඉහා යන්න ඕනේ නැහැ. මෙන්න මේ ටික මතක තියාගත්තා නම් හරි. මේ ප්‍රශ්න දෙසරයක් අහලා තියෙනවා. ඉන්න නැවත අහන්න තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා දැන් අපි දන්නවා ක්‍රෙඩිට් රිස්ක් එක කොහොමද අපි ක්‍රෙඩිට් රිස්ක් එක කියන්නේ මොකද්ද? ඒක කළමනාකරණය කරන්නේ කොහොමද? වෙළඳපොළ අවදානම කියන්නේ මොකද්ද? මාකට් රිස්ක් එක ඒක කොහොමද කළමනාකරණය කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ওই දෙක කරනකොට ඉබේ ද්‍රවශීලතා අවදානම කළමනාකරණය වෙනවා. හරි අපි එකක් දාගමු ද්‍රවශීලතා අවදානම liquidity risk කියන එකට අපි දාගමු. ද්‍රවශීලතා අවදානම යනු
මහ බැංකුව විසින් රජය වෙනුවෙන් විදේශීය පාර්ශවයන් සඳහා ගෙවිය යුතු වගකීම් ප්‍රමාදයකින් තොරව එනම් නියමිත දිනට ගෙවා දැමිය යුතු වන අවදානමයි. මෙම අවදානම පාලනය කිරීම සඳහා ඉහතින් සඳහන් කරන ලද ණය අවදානම් කළමනාකරන ක්‍රමවේදයට අමතරව ණය ගෙවිය යුතු දින ඉලක්ක කොටගෙන අදාළ ආයෝජන පරිණත වන පරිදි මුදල් වෙන්කර තබා ගැනීම සිදු කරයි. ඒ කියන්නේ අපිට තව මාස 3කින් ඒ අදාළ දිනයට ගෙවන්න තියෙනවා නම් අපි හිතමු අපි ඔය හරි බැංකුවක ෆික්ස් ඩිපොසිට් හරි කෝල් මනි හරි දානවා නම් විදේශ රටක අපි මොකද කරන්නේ? ඒ අදාළ දින ගාන ගැනලා ඉදාට මැචුවර් වෙන විදිහට තමයි අපි ආයෝජනය කරන්නේ. ඒ විදිහට පුළුවන්. ඊට පස්සේ ඒවා ක්‍රෙඩිට් රිස්ක් එක කළමනාකරණය වෙන නිසා අපිට ඉබේම ඒක කළමනාකරණය වෙනවා. එකම දේ මේ ලික්විඩිටි එකට. එතකොට මේ අදාළ දිනට මැචුවර් වෙන විදිහට දාලා කෑෂ් අවైలබිලිටි එක තියාගන්න විතරයි මෙතනදී අදාළ. හරි. දැන් අපි එහෙනම් මේ අවදානම් කළමනාකරණය ගැන අපි දැන් සඳහන් කරලා තියෙනවා. දැන් මේ තුනෙන් ක්‍රෙඩිට් රිස්ක්, මාකට් රිස්ක්, ලික්විඩිටි රිස්ක් කියන එකෙන් ගැටලු තියෙනවා නම් අහන්න ඊළඟ ප්‍රශ්නයට යන්න කලින්. මේක මේ අවදානම් කිව්වහම ගොඩක් අය හිතනවා අම්බෝ මේක මහා සංකීර්ණ. එහෙම එකක් නෑ. මෙතනදී දැන් අපි කතා කරපු මේ මම හිතන්නේ මේ එකකවත් ක්‍රෙඩිට් රිස්ක්, මාකට් රිස්ක්, ලික්විඩිටි රිස්ක් කියන මේ වල කිසිදු මහා නොතේරෙන එකක් තියෙන්න බෑ. නමුත් නොතේරෙන කොටස් තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා ඒක පිළිබඳව කතා කරන්න. බලන්න විනාඩියක් වගේ දෙන්නම් try කරන්න මොකද්ද නොතේරුණු තැන කියලා බලන්න. මේ පැහැදිලි කිරීමක් තේරුණා සර්. එතකොට සර් දැන් මේ වගේ ප්‍රශ්නයකට අපි පිළිතුරු ලියන්න ගියාම අපි අහන දෙයට එතකොට අවදානම් කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරලා ඒ යටතේ තියෙන අවදානම් වර්ග මොනවද කියන එක පැහැදිලි කරලා ඒක අවම කරගන්න මහා බැංකුව ක්‍රියා කරන ආකාරය ලියවනම් ප්‍රමාණවත් නේද? හරි. ඔව් ප්‍රමාණවත්. එතකොට ඒකෙදි අහන විදිහ අපි මෙතනදී අනිවාර්යෙන්ම මේ අවදානම් ගැන අහනකොට අපෙන් අහන්නේ මොකද්ද? මේ විදේශ සංචිත කළමනාකරණය. විදේශ සංචිත කළමනාකරණය. එතකොට මේ අපි බේසිකලි අපි ඉගෙනගෙන තියෙනවා මේ ශේෂපත්‍රයේ වත්කම් හා වගකීම් පැන නගින්නේ මොනව නිසාද? විදේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා සහ විදේශ සංචිත කළමනාකරණය නිසා තමයි මේ මූලික වත්කම් හා වගකීම් පැන නගන්නේ. නමුත් දේශීය
වත්කම් වගකීම් පැන නැගුණා කියලා ඒකේ විශාල අවදානමක් නැහැ. එකක් රජයේ සුරැකුම් පත්‍රයක තමයි මහ බැංකුව ක්‍රියා කරන්නේ. ඒක නිසා ආපසු අයත් කර ගැනීමේ අවදානම පිටුවයි. දෙක පොලි අනුපාතික වෙනස් වෙන්නේ මහ බැංකුවේම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා. එතකොට ඒ තුලින් පැන නැගින අවදානම ඉතාලි. එහෙනම් මෙතන කතා කරන අවදානම මොකක් සම්බන්ධයෙන්ද ඇති වෙන්නේ? සංචිත කළමනාකරණය. ඒ කියන්නේ විදේශ සංචිත කළමනාකරණය නිසා. ඒතර මේ විදේශ සංචිත කළමනාකරණය කරනකොට අපි capital preservation, liquidity ඊළඟට return නේද? ඒ කියන්නේ අපි කිව්වා මුල් ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීම, ඊළඟට ද්‍රවශීලතා අරමුණ සහ ඒ දෙකම ඉටු වුණාට පස්සේ තමයි අපි ආයෝජනය කරලා රිටර්න් එකක් ගන්න. දැන් ඕනම මහ බැංකුවක් ගත්තාම මේ මහ බැංකුවක මූලික අරමුණ වෙන්නේ මේ නිර සංචිත ආරක්ෂා කරගන්න. එහෙම නැතුව වැඩි ප්‍රතිලාභ පස්සේ හඹාගෙන ගිහිල්ලා මේ වැඩි අවදානමක් ළඟා කර ගැනීම නෙමෙයි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පත්තරවල ඒ කාලේ ගොඩක් කතා කරා ග්‍රීස් බොන්ඩ් එක ගැන. අපි ආයෝජනය කරපු ග්‍රීස් බොන්ඩ් එක ගැන. ඒ අවුරුදු වල ගත්තාම සාමාන්‍යයෙන් අනෙකුත් මහ බැංකු වලට වඩා ඉහළ ප්‍රතිලාභය ශ්‍රී ලංකා මහ බැංකුව ලබලා තිබුණා. ඇවරේජ් එකක් විදිහට අනෙකුත් මහ බැංකු සංචිත කළමනාකරණය තුලින් ලැබලා තිබුණු ඒ ඇවරේජ් එක 102ක ප්‍රතිලාභයක්. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ලබලා තිබුණා 106ක ප්‍රතිලාභයක්. ඉහළ ප්‍රතිලාභයක්. නමුත් ඒ ඉහළ ප්‍රතිලාභය ගැන නෙමෙයි කවුරුවත් කතා කරන්නේ. එහෙනම් අර ඉතා කුඩා කොටසක් වුණත් ඒ ඉන්වෙස්ට්මන්ට් වලින් අන්න ග්‍රීස් බොන්ඩ් වල ඉන්වෙස්ට් කරලා මෙච්චර අලාභයක් වෙලා කියලා. නමුත් අර ලාභය ගැන නෙමෙයි. එහෙනම් ඒක මහ බැංකුවේ ක්‍රෙඩිබිලිටි එකට හොඳ නැහැ. නේ? එහෙම නැත්නම් අපේ මහ බැංකුවේ රෙපියුටේෂන් රිස්ක් එක ඉහළ යනවා ඒ වගේ දේවල්. එක සතේක අලාභයක් ලැබුවොත් ඔය වගේ දෙයකින් ඒක ගැන ලොකුවට කතා කරනවා. ලැබපු ලාභ ගැන නෙමෙයි. මේක ස්වභාවය. ඒක නිසා අනිත් එක එතන තියෙන දේ තමයි අපි හයි රිස්ක් එකකට යන්න ඇති අර 106ක් ගන්න. ලෝකේ අනිකුත් මහ බැංකු 102ක රිටර්න් එකක් ගන්නකොට අපි 106ක ගත්තා කියන්නේ අපි හයි රිස්ක් එකකට ගිහිල්ලා. ඒකයි. එතකොට දැන් ගත්තාම අපි රෑම්ප් කියන ප්‍රෝග්‍රෑම් එකකට මහ බැංකුව ගිහිල්ලා තියෙනවා වර්ල්ඩ් බැංක් එකේ රිසර්ව් ඇඩ්වයිසරි මැනේජ්මන්ට් පොලිසි කියලා ඒ වගේ එකකට ගිහිල්ලා. එතකොට ඒ අනුව අපිට කියලා තියෙන ඒකෙදි උනත් කියලා තියෙන්නේ මේ කැපිටල් ප්‍රිසර්වේෂන් ඊළඟට ලික්විඩිටි සහ රිටර්න් කියන විදිහට තමයි යන්නේ. ඒකට ඒ විදිහට අපි ට්‍රාන්චස් හදලා තියෙනවා. ට්‍රාන්චස් කියන්නේ කොටස් හදලා තියෙනවා. මේ කොටස් තමයි මේක තමයි වර්කින් කැපිටල් ට්‍රාන්ච් එක. මම ඔයාලට කියන්නේ ඒක සංචිත කළමනාකරණය. ඒක අපිට තියෙන්නේ මොනවටද ඉන්ටර්වෙන්ෂන්ස් කරන්න. ඊළඟට ලික්විඩිටි ට්‍රාන්ච් කියලා තියෙනවා. ඒක තියෙන්නේ අපිට විදේශීය ණය සහ පොලි ගෙවන්න. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ට්‍රාන්ච් තියෙනවා. ඉතින් ඒකක් තිබුණොත් ප්‍රතිලාභ ගන්න. එහෙනම් මහ බැංකුවක මූලික කාර්යභාරය වෙන්නේ මේ විදේශ විනිමය කළමනාකරණයත් ඊළඟට මේ විදේශීය ණය සහ පොලි නියමිත දිනට ගෙවීම නොහොත් ද්‍රවශීලතා කළමනාකරණය. ඉතිරි සංචිත තිබුණොත් තමයි අපි ආයෝජනය කරන්න යන්නේ. හරි. ඔන්න ඔය ක්‍රමවේද ගැන අපිට අවබෝධයක් තියෙනවා. එහෙනම් ඒ ඔස්සේ තමයි මේ සංචිත කළමනාකරණයේදී පැන නගින්නේ ආපසු අය කර ගැනීමේ අවදානම ඊළඟට මොකක්ද අපි කිව්වා ලික්විඩිටි රිස්ක් එක ගැන ද්‍රවශීලතා අවදානම ගැන ඊළඟට අපි කතා කරා දෙකට අපි කතා කරේ මාකට් රිස්ක් එක තුනට ලික්විඩිටි රිස්ක් එක. ඒ තුන ගැන අපිට කියන්න පුළුවන් ක්‍රෙඩිට් රිස්ක් එක කියන්නේ මොනවද? ඒකට තියෙන්නේ මොනවද? අවදානම් කළමනාකරණය. වෙළඳපොළ අවදානම කියන්නේ මාකට් රිස්ක් කියන්නේ මොකක්ද? ඒක කොටස් දෙකක එක්ක පැහැදිලි කරුවා. ඒක කොහොමද කළමනාකරණය කරන්නේ? ලික්විඩිටි රිස්ක් එක කියන්නේ මොකක්ද? කළමනාකරණය. ඔන්න ඕක තමයි අපිට අහන්න පුළුවන්. මේ රිස්ක් එක විතරක් ඇහුවොත් රිස්ක් එක ගැන කියලා ලියන්න පුළුවන්. කළමනාකරණය කොහොමද කියලා ඇහුවොත් ඒක කියන්න. ඒක අන්න ඒකයි මෙතනදී අදහස්. මේකේ ලොකු දෙයක් නැහැ.
මෙන්න මේ ෆ්‍රේම් වර්ක් එක ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් ඒකම ඔයාලා මෙතනදී බලන්න පොඩ්ඩක් අපි අර මහ බැංකුවේ කාර්යයන් යටතේ සංචිත කළමනාකරණය ගැන කතා කරනකොට එහෙම බලපුවාම අපිට මේ ගැන මේක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. බොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මේ අවදානම් කළමනාකරණය පිළිබඳව. හරි. හරි නේද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඒකේ තුන්වෙනි කොටස අහනවා. In the last 2 years, financial statements of the Central Bank of Sri Lanka reported a profit its operation. නේද? පහුගිය අවුරුදු දෙකේම මහ බැංකුව යා තමන්ගේ මෙහියුම් ලාභ වාර්තා කරලා තියෙනවා. එතකොට what could be the possible sources of these profits from the income side? එහෙනම් මොනවද මේ විදිහට ආදායම් කියන්නේ ආදායම් ප්‍රභවයන් ඔස්සේ ලාභ ලබන්න ආපු මේ ආදායම් ප්‍රභවයන් මොනවද? හරි. ඊළඟට අහනවා what are the current provisions adhered by the central bank in relation to the treatment of this profit? එහෙනම් මේ එතකොට මෙතනත් අහනවා අර විදේශ විනිමය ලාභයන් අලාභයන් ගැන ඒකයි මෙතනදී අහන්නේ. එහෙනම් මොනවද අපිට වැඩිපුරම ආවේ මොනවද කියලා අපිට 2019 මහ බැංකු වාර්තාවට ගියාම ඒ කියන්නේ මේවා 2018 වුණාට අපිට ඒවයින් වැඩක් නැහැ. අපි එදත් කතා කරා මේක ගැන තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි එදත් කතා කරා මේක අපි බලමු මේකේ ආදායම් ප්‍රකාශනය. එහෙනම් ආදායම් ප්‍රකාශනය ගත්තොත් එහෙම අපි එදත් කතා කරා මොනවද මෙහියුම් ආදායම් operational income. එහෙනම් මේකෙන් ආවේ විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක අපිට දාන්න පුළුවන්. එහෙනම් මේකට උත්තරේ විදිහට අපිට දාන්න පුළුවන් 2019 වර්ෂයේ ආදායම් ප්‍රකාශනයට අනුව මෙහෙයුම් ආදායම් ලෙස අංක 1 විදේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිත ආදායම් තුලින් විශාල වැඩිවීමක් වාර්තා කරයි. අපි ගත්තොත් බිලියන නේද 3204 ඉඳන් බිලියන 76908කට නේද මේ අපිට වැඩි වෙලා තියෙනවා. ඒ අතරින් පොලි ආදායම් වල සැලකිය යුතු වර්ධනයක්ද උපලබ්ධි නොවූ ප්‍රත්‍යාගනනයන්ගෙන් වූ වාසිය බිලියන 60කින් පමණද මිල වෙනස් වීම් වලින් වූ උපලබ්ධි වාසිය සැලකිය යුතු ලෙසද ඉහළ ගොස් ඇත. එමෙන්ම හරි ඒක තමයි වැඩි වෙලා තියෙන්නේ. විදේශීය මූල්‍ය බැරකම් නම් වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට අවශ්‍යයි. එමෙන්ම දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම්ද ඒක දෙක විදිහට දානවා. දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම් කියලා. අපි අතන දැන් මේක කියලානේ. ඒක නිසා මෙතන දේශීය මූල්‍යවත්කම් ආශ්‍රිත ආදායම්. හරි? ඒක අපි දාමු. මේ තුලින්ද
පසුගිය වර්ෂය හා සංසන්දනය කරන විට දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් මෙහෙයුම් ආදායම් වර්ධනය වී ඇති අතර මිල වෙනස්කම් මත අතර එපා ඒක දාන්න එපා අතර පොලි ආදායම් වල ඉහළ යෑම මේ සඳහා දායක වී ඇත. පොලි ආදායම් වල ඉහළ යෑම මේ සඳහා දායක වී ඇත. දැන් බලන්න හිතන්න ඔය කොටස මතක තියාගෙන උන්නොත් අපි ඕනෑම මේ ප්‍රශ්නයක අපෙන් ඇහුවොත් එහෙම මහ බැංකුවේ මේ ආදායම් වැඩිවීමට මොනවද හේතුනේ කියලා දැන් අපි දන්නවා ඔය දෙක ලියුවාම. ඒකට ඕකට දාපුවාම ලකුණු පහම අපිට හම්බ වෙනවා. ඒකට ওই ටික තමයි ආදායම් ප්‍රකාශනය අනුව වෙලා තියෙන්නේ. රිපීට් කරන ප්‍රශ්නයක්. ඒක නිසා ඔක හොඳට මතක තියාගන්න. ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේකේ ට්‍රීට්මන්ට් එක මොකද්ද අපි කියන්නේ? විදේශ විනිමය අර ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්ති. මේකේ අහනවනේ ඒකට අදාළ මේ ගිණුම් කරන ප්‍රතිපත්තිය මොකක්ද කියලා. එහෙනම් මේකෙන් අපිට කියන්නේ මෙහිදී ප්‍රත්‍යාගණනය නොවු ලාභ හා විදේශ විනිමය වෙනස් වීම වලින් වන ලාභ බෙදා හැරිය හැකි ලාභයෙන් ඉවත් කරනු ලැබේ. එමෙන්ම විදේශ විනිමය වලින් පැන නගින ලාභ ඇතොත් අලාභ ඇතොත් සමුච්චිත ලාභයන්ගෙන් ඉවත් කරන අතර එනනම් කපා හරින අතර එම විදේශ විනිමය සමුච්චිත ලාභ ප්‍රමාණවත් නොවන්නේ නම් වර්තන ලාභයෙන් කපා හරිනු ඇත. හරි නේද? ඊළඟට අපේ හතරවෙනි කොටස අහනවා according to section 66 of the MLA, the Central Bank of Sri Lanka should maintain an adequate levels of international reserves. ඒ කියන්නේ මේ අපේ නේද මූල්‍ය නීති පන්තියේ 66 වෙනි වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් පවත්වාගත යුතුයි. What are the major assets included in the international reserves? එහෙනම් මොනවාද ප්‍රධාන වත්කම් මේ ජාත්‍යන්තර සංචිතවල ඇතුළත් වෙන්නේ? ඒක වල දන්නවා. බලන්න කියන්නේ මොනවාද ඒ වත්කම්? අපි කීප පාරක් කතා කරලා තියෙනවා සංචිත කළමනාකරණයක් කතා කරලා තියෙනවා. මොනවාද? සර් ආයෙත් පොඩ්ඩක් ප්‍රශ්න කියන්න. අපේ මූල්‍ය නීති පන්තියේ 66 වෙනි වගන්තියට අනුව ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව පවත්වාගත යුතුයි.
මේ විදියට මේ සංචිත පවත්වාගෙන යන වත් කියන්නේ මොනවද කැටගරිස් වත්කම් කැටගරිස් මොනවද කියලා. හරි මේකෙන් අහන්නේ මේජර් ඇසෙට්ස් කියලා මොනවද මේ සංචිතවල තියෙන වත්කම් වර්ග. ඒ කියන්නේ මොනවද මේ සංචිත ආයෝජනය කරලා තියෙන්නේ කියන එකයි. ආයෝජන ප්‍රභවයන් මොනවද? මොනවද අපි ඉගෙන ගත්තා fixed income security විදේශීය මූල්‍ය සුරකුම් පත්‍රලා ආයෝජනය කරලා තියෙනවා. අන්න ඒකයි. ස්ථිර ප්‍රතිලාභ ලබා දෙන රත්රන් වල ආයෝජනය කරලා තියෙනවා. money market instruments ඊළඟට රන් නේද? ඊළ විදේශ විනිමය. එහෙනම් අපිට ගන්න පුළුවන් කොටස් හතර. මොනවද කොටස් හතර? උඩටම දාමු අපි money market instruments. හරි? money market instruments. ඒකෙදි අපි දාගන්නවා මොකක් කියලාද? මුදල් වෙළඳපොළ උපකරණ. මුදල් වෙළඳපොළ උපකරණ. මත වූ වත්කම් කියලා අපි දානවා. දාලා ඒකට අපිට දාන්න පුළුවන් මෙහිදී විදේශ විනිමය තුල ආයෝජන ඇතුළත් වන අතර ඒවා බැංකු තැන්පතු කියන්නේ වරහන් ඇතුලේ බැංකු වල ශේෂ විදේශ බැංකු වල ශේෂ මෙන්ම රිපෝ වැනි කෙටි කාලීන මුදල් සුරැකුම්පත් වල ආයෝජනය කොට තබා ගනී. දෙක අපි fixed income securities එකෙන් අපි අදහස් කරන්නේ ස්ථිර ප්‍රතිලාභ හිමිවන සුරැකුම්පත්. ඒකෙදී අපි දාමු මේවා විදේශීය භාණ්ඩාගාර treasuries කියන එක විදේශීය භාණ්ඩාගාර විතින් නිකුත් කොට ඇති හා විදේශීය රාජ්‍යයන් විසින් නිකුත් කොට ඇති විදේශීය සුරැකුම්පත්වල විදේශීය දිගුකාලීන සුරැකුම්පත්වල ආයෝජනය කොට තබා ගනි. ඊළඟට අපි දාමු රත්රන්. ඔන්න ඔය තුන. ඕක හොඳට මතක තියාගන්න. ඕවා තමයි අපේ ප්‍රධාන වත්කම් මේජර් ඇසෙට්ස් කියලා අහන්නේ. ඔය තුන කිව්වනම් හරි. ඒකට හරි මේ 2018 ප්‍රශ්න පත්‍රය අපි දැන් සාකච්ඡා කළේ. ඒකට ඔයගොල්ලෝ බැලුවද ප්‍රශ්න පත්‍ර බලන්න වෙලාවක් හම්බුණාද? බලන්න බලපු ඒවල ගැටලු තියෙන තැන් තියෙනවද? ඒවා තියෙනවා නම් ගන්න. හරි. 2017 අපි බලමු 17 සැප්තැම්බර් අපි එදා බැලුවද? එහෙනම් ඔන්න ඒකෙත් අපි බලමු 2018
17 සැප්තැම්බර්. බලන්න මේ රිපීට් වෙන ප්‍රශ්න දිහා. මහ බැංකුවක මූල්‍ය ප්‍රකාශන මගින් එහි දේශීය හා විදේශීය මෙහෙයුම් පිළිබඳ තොරතුරු සපයනු ලැබේ. හෙලෝ සර් 49 ඔව් සර් මම මේ උඩ සමාවෙන් මම අද තමයි ඉස්ලාම් ක්ලාස් එකට ජොයින්ට් උනේ මේ මම පීපල්ස් බැංක් වැඩ කරන එක්කෙනෙක් මේ මට දැන් පළවෙනි මුල ඉඳන් ලෙක්චර්ස් වල නෝට් වල මං ගාව මොකුත් නැහැ මේ ඒකවල මම මොකද කරන්න ඕනේ ඔයාට පුළුවන් මොකද්ද මම හිතන්නේ මේ ඔක්කොම ලෙක්චර්ස් තියෙනවා YouTube එකේ. එතකොට ඒකෙදි පුළුවන් ඔයාට මේ ඔක්කොන්ටම ටියුට් එකම යන්න. ඔව් සර් මම එහෙම බැලුවා ඒකේ පිළිවෙලකට නැහැ මේ මොකුත් පිළිවෙලකට නැහැ ඒ කියන්නේ පිළිවෙල ලෙක්චර්ස් ටික එන්නේ නැහැ මේ එතකොට මට මොකද පාඩම කියලා හොයාගන්න හරි අමාරුයි මේ වෙන මොකුත් දිනේ බැලුවොත් පටන් ගත්ත දිනේ අරණම දිනේ අරන් ඊට පස්සේ සාමාන්‍යයෙන් රිපීට් අපිට එක දවසක් ඇරෙන්න අනිත් හැම දවසකම අපි පිළිවෙලට තිබුණා. එතකොට එහෙම අරගෙන ඔයාට පුළුවන් ගන්න. හරි සර් මට දැන් අද ඉඳන් මම කොහොමද ජොයින්ට් වෙනවා ක්ලාස් එකට මට PDF ටික හරි පිළිවෙලට ගන්න විදිහක් තිබ්බනම් මට ඒත් ඇති. නෝට් ටික බලා ගන්න. ඔව් මම ඒව ටික නම් ඔයාට එවන්න පුළුවන්. ඔයා ඒකට මට එවන්න ඊමේල් එකක් mhi@cbsl.lk කියලා. mhi@cbsl.lk කියලා. එතකොට ඒකට මට එවන්න පුළුවන් ඈ ආයි කියන්න සර් mhi හරි @cbsl.lk ඒ හරි මට සර් කන්ටැක්ට් නම්බර් එක පොඩ්ඩක් කියනවද ඔව් ඔයා දාන්න 2477.088 2477.088 හරි සර් ඊමේල් එක වන්න එතකොට මම අනිවාර්යෙන් එවන්නම් ඒ ටියුට්ස් ටික එතකොට අර විදිහට බලලා ඒ දැන් තියෙන එක අපිමයි ඒ දින බලාගෙන එක එක රන් කරලා ඒ ටියුට් එක බලලා මේවා කරගන්න ඔය අද ජොයින් වුණාට අපි ලබන සතියෙන් ක්ලාස් එක ඉවරත් කරනවා හරි එතකොට තව එක දවසයි තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නය තේරුම් කරගෙන තමයි අපි සතිය කරන්නේ එතකොට අර ඒවා ටිකට ඔයා මේ විසඳු කරාම මම හිතන්නේ ටියුට් එකත් අරගෙන යම් කිසි දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා ඊට අමතරව මම හිතන්නේ ඉන්ස්ටිටියුට් එක එක්සෑම් එක කිට්ටු කරලා දාවි රිවිෂන් ක්ලාස් එකක් මම හරි වෙන කෙනෙක් හරි රිවිෂන් ක්ලාස් එකක් කරයි ඒකට ඒකෙදිත් ඔයාට එතකොට මේ පාඩම් කරලා තිබුණොත් ඔයාට ඒකකට තිය අවස්ථාව ලැබෙයි ඒකට මේ විදිහට සර් මෙයාට සර් IBSL එකෙන් ඊමේල් එකක් එවලා ඇති සර් එතකොට ඒක Google Classroom එකට කෙලින්ම ලින්ක් කරගන්න පුළුවන් සර් ඒකේ තියෙනවා මේ ශෂි එතකොට ඔක්කොම සර් එවනවා ඒ අපිලාට එවපු PDF ඊළඟට අපිට වීඩියෝස් ඔක්කොම වල ලින්ක් තියෙනවා සර් ඒක තමයි එතකොට අන්න ඒක මට ඔය කතා කරන කෙනාගේ පොඩ්ඩක් කන්ටැක්ට් නම්බර් එකක් පුළුවන් නම් දෙන්න පුළුවන්ද පුළුවන් මේ සංක මේ ලියා ගන්න කියන්නකෝ 071යි හරි 389යි හරි 57යි 58 57යි 58 5758 5758 හරි thank you very much මම වලට කෝල් එකක් දෙන්නම් පස්සේ හරි සංක හරි හරි එතකොට ඒ විදිහට ඔයාලට arrange කරගන්න පුළුවන් හරි සර් හරි thank you very much මම සර් මේ දාන්නම් මේ ඊමේල් එකක් දාන්නම් හරි එතකොට ඒ විදිහට කරගන්න පුළුවන් එහෙමනම් ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ හරි එහෙනම් අපි මේ ප්‍රශ්නය බලමු මහ බැංකුවක මූල්‍ය ප්‍රකාශන මගින් එහි දේශීය හා විදේශීය මෙහෙයුම් පිළිබඳ තොරතුරු සපයනු ලැබේ එහෙනම් දේශීය මෙහෙයුම් ගැන මොනවද තොරතුරු සපයන්නේ මොකක් ආශ්‍රයෙන්ද දේශීය මෙහෙයුම් කටයුතු කියන්නේ මොනවද සර් අයි පොඩ ප්‍රශ්න කියන්න සර් දැන් මේක කියනවා මහ බැංකුවක මූල්‍ය ප්‍රකාශන මගින්
එහි දේශීය හා විදේශීය මෙහෙයුම් පිළිබඳ තොරතුරු සපයනු ලැබේ. හරි. එතකොට මේකේ දේශීය මෙහෙයුම් කියලා අදහස් කරන්නේ මොකක්ද? පොලි ආදායම් උපයන ආකාරය මෙහෙම කිව්වොත් අපිට කෙලින්ම කියන්න පුළුවන්. මොකද්ද? දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නේ? ඒකයි ඒ කියන්නේ. එහෙනම් මේක වෙනත් ප්‍රකාශන වෙනත් වචනකින් කියනවා නම් මහා බැංකුවක මූල්‍ය ප්‍රකාශන මගින් එහි දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා විදේශ සංචිත කළමනාකරණ මෙහෙයුම් පිළිබඳ තොරතුරු සපයනු ලැබේ. ඒකමයි මේ කියන්නේ. ඒකයි ඔයගේ ඔළුවට දාගන්න ඕන ඒක. එහෙනම් මේ මහ බැංකුවක මෙහෙයුම් මූල්‍ය ප්‍රකාශන තුලින් මූලික වශයෙන් කියන්නේ මේකේ මේ ඉඩකඩම් වාහන ඕවා ගැන තියෙනවා. නමුත් මූලික වශයෙන් කියන්නේ මොකද්ද? දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ විදේශ සංචිත කළමනාකරණය පිළිබඳ තොරතුරු තමයි මෙහෙයුම් තොරතුරු තමයි මේ මූල්‍ය ප්‍රකාශන තුලින් දෙන්නේ. ඒක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. මේ මූල්‍ය ප්‍රකාශන තුල ඇතුළත් වෙන්නේ දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් ප්‍රතිඵල සහ විදේශ සංචිත කළමනාකරණය කළමනාකරණයේ මෙහෙයුම් ප්‍රතිඵල. තේරුණාද? ඒකයි හැමදෙස්සෙම කියන්නේ. එහෙනම් මේ තුල කියන්නේ ඒක මහ බැංකුවක මූල්‍ය ප්‍රකාශන මගින් එහි දේශීය හා විදේශීය මෙහෙයුම් පිළිබඳ තොරතුරු සපයනු ලැබේ. එහෙනම් මේ තොරතුරු සපයනවා කියන්නේ මොකද්ද? මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි සංචිත කළමනාකරණය ක්‍රියාත්මක කිරීමයි කියන්නේ. තේරුණානේ? මේක ගැටලුවක් තියෙනවද? හේතුව මේ තුල තියෙන්නේ වත්කම් ගැන කිව්වා විදේශ මූල්‍ය වත්කම්, ඊළඟට විදේශීය මූල්‍ය නොවන වත්කම්, ඊළඟට විදේශීය මූල්‍ය බැරකම්, දේශීය මූල්‍ය වත්කම්, දේශීය මූල්‍ය බැරකම්. ඔන්න ඕවා තමයි ප්‍රධාන වත්කම් හා වගකීම්. එහෙනම් මේවා ඔක්කොම පැනනගිලා තියෙන්නේ මේ දේශීය මෙහෙයුම් හා විදේශීය මෙහෙයුම්. ඒ කියන්නේ දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි විදේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි කියන එක. හරි, ඒක ඔළුවට යන්න ඕන. 49 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වෙනි වගන්තිය යටතේ සෑම මුදල් වර්ෂයක් අවසාන වී මාස 4ක් ඇතුළත. ඒක අපි දන්නවා නේද? මොකක්ද කියන්නේ? මාසය ගිණුම් වර්ෂයේ අවසාන වී මාසයක් ඇතුළත ලාභය තීරණය කරන්න ඕන. සංචිත වලට දාන්න ඕන. මාස මතකයි නේද ඒ ඔක්කොම? හරි. ඒ පිළිවෙල මතක තියාගන්නවා ටියුට් එකේ තියෙන. අවසානයේදී තමයි මේ කියන්නේ මාස 4ක් ඇතුළත ඒ කියන්නේ අප්‍රේල් 30 වෙනකොට ගිණුම් ප්‍රකාශන දෙන්න ඕන. ඊළඟට දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවට දාන්න ඕන. මේ පිළිවෙලත් මතක තියාගන්න. හරි. අතරක ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ විසින් විශේෂ භාර අමාත්‍යාලයට වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එහි මහ බැංකුවේ ගිණුම් සහ මෙහෙයුම් පිළිබඳ තොරතුරු අඩංගු වේ. හරි. අංක 1 වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ආදායම් ප්‍රබව මොනවාද? දැන් 2018 දී අපි ලිව්වේ නැද්ද මේකට උත්තරේ? මොනවද අපි දානවා? මොනවද ආදායම් ප්‍රබව වෙන්නේ? විදේශීය මූල්‍ය වත්කම් වලින් ලද ආදායම්, ඊළඟට දේශීය මූල්‍ය වත්කම් වලින් ලද ආදායම්. ඒකෙදි අපි ලිව්වා පොලි ආදායම්, උපලබ්ධි අර ලිව්වනේ 18. අන්න ඒකමයි අපි සංඛ්‍යා අර අඩු වැඩි වීම ගැන කියන්නේ නැතුව ඒ ප්‍රභාවයන් ගැන ලියන්න පුළුවන්. මෙන්න මේක අපි ගත්තොත් මොනවද? මේ තියෙන්නේ මොන? විදේශීය මූල්‍ය වත්කම් මාසික ආදායම. ඒ යටතේ පොලි ආදායම, උපලබ්ධි වූ ප්‍රත්‍යාගණයන්ගෙන් වූ ලාභ පාඩු, මිල වෙනස් වලින් වූ උපලබ්ධි වා. ඔන්න ඕක දැන්. ඊළඟට ආදායම් විතරනේ යන්නේ ඊළ වියදම් ඕනේ. ඊළඟට ගත්තොත් මොකද්ද? දේශීය මූල්‍ය වත්කම් මාසික ආදායම. ඒකේ පොලි ආදායම්, මිල වෙනස් වීම මත ලාභ පාඩු,
කියන එක. ඒ දෙක. එතකොට මේ items පහ ලියන්න පුළුවන් ද බැරිද? පුළුවන්. ඕක ඕනම ඒක අහන එකක්. ඔය ආදායම් ප්‍රභව, වියදම් ප්‍රභව, වත්කම්, වගකීම් ප්‍රභව. ඔය ටික අපිට හොඳටම මතක තියාගන්න පුළුවන් හැමදාම අහන්න. ඒක නිසා ඔන්න ඒකට දැන් පුළුවන් රිපීට් වුණු ප්‍රශ්නයක්. ඊළඟට දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකු ශේෂපත්‍රය තුල ජනිත වන වත්කම් හා වගකීම් විස්තර කරන්න. මොනවද දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකු ශේෂපත්‍රය තුල ජනිත වන වත්කම්? බලන්න කියන්නේ මීට ඉස්සරත් අහලා තිබුණා අපි උත්තර ලිව්වා මොනවද පොටක් ගාලා උත්තර එන්න ඕන රජයට දෙන අධිකාරම් තියෙනවා සර්. ඔව් මෙතන ඉන්නේ අපි ඉස්සෙල්ලම ගන්න ඕන දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එහෙනම් දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපිට අපි මොනවද යොදා ගන්න උපකරණ බලන්න හිතන්න මොනවද උපකරණ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඊළඟ අන්න ප්‍රතිපත්ති පොලි අනුපාතික ගත්තොත් ඒ තුලින් ජනිත වෙන්නේ වත්කම මොකද්ද අන්න එහෙම හරි ලේසියෙන් හිතන්න බලන්න දැන් හිතන්න 5.5ට එහෙම අපි මොනවද දෙන්නේ? බැංකුවල නිත්‍ය ණය සැපයුම්. අන්න නිත්‍ය ණය පහසුකම. අන්න වත්කම. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. අපි එතකොට ඔන්න වත්කම ආවා මොකද්ද? නිත්‍ය ණය පහසුකම. විවට වෙළඳපොළ කටයුතු මෙහෙයවනවා. මොනවද ඇති වෙන වත්කම? විවට වෙළඳපොළ කටයුතු මෙහෙයවනවා. මොනවද ඇති වෙන වත්කම? ටිකක් හිතන්න. ප්‍රතිවිකුණුම් කියන එක අපිට අමතක වුණාද? ප්‍රතිවිකුණුම් පහසුකම්. බැංකුව වල ණය දෙනවනේ. ඒක ගැටලුවක් තියනවද? නම අමතක කරලා තිබුණේ සර්. මේකයි අමතක කරන්න බෑ. එහෙනම් ගත්තාම අන්න ඊළඟට ඔන්න මේ දෙක වෙන ආවේ. අපි වගකීමුත් බලමු. වගකීම් මොනවද? අපි බලමු ප්‍රතිපත්ති පොලි අනුපාතික තුලින් ඇති වෙන වගකීම මොකක්ද? නිත්‍ය තැන්පතු පහසුකම. නිත්‍ය තැන්පතු පහසුකම. විවට වෙළඳපොළ කටයුතු තුලින් ප්‍රතිමිලදී ගැනීම. අන්න ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් කියලා කියන්නේ. ඊළඟට SRR තුලින් ඇති වෙන වගකීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයත් වාණ්‍ය බැංකුව වල තැන්පත්. ඔන්න ඔච්චරයි කරුණු පහක් තියෙනවා ලියන්න. ඔන්න දානවා ඉස්සෙල්ලම දේශීය මොකක්ද එතන අහන්නේ? දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකු ශ්‍රේෂ්ඨ පත්‍රය තුළ ජනිත වන වත්කම් සහ වගකීම් විස්තර කරා. ඉස්සෙල්ලම අපි පොඩි විස්තරයක් දෙනවා. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යනු දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යනු මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීම තුළින් මුදල්
වල පිරිවැය වන පොලි අනුපාතික මුදලේ පිරිවැය වන පොලි අනුපාතික සහ වෙළඳපොළ ද්‍රවශීලතාව නොහොත් මුදල් සැපයීම පාලනය කිරීම වේ. පාලනය කිරීම වේ. මේ නිසා මහ බැංකු ශේෂ පත්‍රය තුල වත්කම් හා වගකීම් පැන නගී. එම දේශීය මූල්‍ය වත්කම් ලෙස අංක 1 නිත්‍ය ණය මෙහෙම දාන්න. බැංකු වෙත ලබා දුන් නිත්‍ය ණය පහසුකම් ඊළඟට ප්‍රති විකුණුම් ගිවිසුම් යටතේ බැංකු වෙත ලබා දුන් ණය පහසුකම් ඊළඟට වගකීම් යටතේ කියලා වාණිජ්‍ය බැංකු විසින් නිත්‍ය තැන්පතු පහසුකම් යටතේ තැන්පත් කරන ලද මුදල් ප්‍රමාණය ඊළඟට ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් යටතේ මහ බැංකුව බැංකු වෙතින් ලබාගත් මුදල් ඊළඟට ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයේ යටතේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කරන ලද මුදල් ඇතුළත් වේ. ඉතින් බලන්න ওই ප්‍රශ්නේ කොච්චර ලේසිද කියලා බලන්න. ඒකයි තියෙන ලකුණු පහක් සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන් ওই ටික ලියමු. එතකොට ඔන්න දැන් අපි ආදායම් ප්‍රකාශනය මොකක්ද අර ඉස්සෙල්ලා ප්‍රධාන ආදායම් ප්‍රබව දැන් අපි දන්නවා. රිපීට් වෙවි යනවා. ලකුණු පහ ගන්න පුළුවන්. මෙන්න දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් ඇති වන වත්කම් හා වගකීම් දැන් අපි දන්නවා. ඔය ලකුණු පහම ගන්න පුළුවන්. බලන්න ඒවා. ලියුවාම ඒක පිළිවෙලට පහක්ම එනවා. ඒවා ලකුණු පහම හම්බවෙනවා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව විචක්ෂණශීලී ලෙස සිය ලාභ බෙදා හරිනු ලබන්නේයි ඔබ සිතන්නේ. ඊළඟට ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන් මුදල් නීති පන්තියේ සඳහන් ප්‍රතිපාදන සාකච්ඡා කරන්න. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුව විචක්ෂණශීලී ලෙස තමයි තමන්ගේ ඒ ගිණුම් ප්‍රකාශන හදලා ලාභය ප්‍රකාශයට පත් කරන්නේ. එතකොට අන්න ඒකෙදි කියන්න පුළුවන් ඉස්සෙල්ලම ශ්‍රී ලංකා මහ බැංකුව ගිණුම් සකස් කරනු ලබන්නේ මූල්‍ය නීති පනතේ විධිවිධානයන්ට අනුව හා මූල්‍ය නීති පනතේ ඇති විධිවිධානයන්ට අනුව හා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් ප්‍රකාර වන අතර
ඒ අනුව විචක්ෂණශීලී ලෙස ලාභ බෙදා හරිනු ලබන්නේ යැයි සඳහන් කළ හැකිය. ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන් මුදල් නීති පනතට අනුව ඔන්න මේ 37 දාලා තියෙනවා මොනවද? මූල්‍ය වර්ෂය වන්නේ දෙසැම්බර් මාස අවසාන දිනයයි. ඊළඟට 38 වෙනි වගන්තියේ දීලා තියෙනවා මේ ටියුට් එකේ ගිණුම් වර්ෂය අවසාන වී දින 30ක් ගත වීමට ප්‍රථම ශුද්ධ ලාභය ගණනය කොට මුදල් මණ්ඩලයේ නිර්දේශ අනුව සංචිත සඳහා වෙන් කිරීම කළ යුතුය. ඊළඟට ගිණුම් වර්ෂය අවසාන වී දින 60ක් ගත වීමට ප්‍රථම පහත සඳහන් පරිදි ලාභ බෙදා හැරීම කළ යුතු වේ. කියලා එක දානවා මොකද්ද? මූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂයක් ඇතනම් එය අඩු කිරීම. මේ ටියුට් එකේ තියෙන එකමයි මම කියන්නේ. ඊට පස්සේ දෙක ඉතිරියෙන් මුළු වත්කම් වලින් රත්රන් හා විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කළ පසු අගයි. සියයට 15ක් ප්‍රාග්ධන සංචිත සඳහා වෙන් කිරීම. ඊළඟට 3 දානවා ඉන්පසු මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත රජයට ලබා දී ඇති අත්තිකාරම් මුදල් අඩු කිරීම හෝ ඒකාබද්ධ අරමුදලට ලාභ බැර කිරීම. හරි. ඊළඟට ඔයාලා පුළුවන් නම් ඒකෙම දාන්න ලාභ බෙදා හැරීමේදී අර ඉස්සෙල්ලා කියපු එක මොකක්ද අර විදේශ විනිමය වලින් ලාභ ඇතනම් කියලා ඒක දැන් අපි හොඳටම දන්නවා. මේ කියන්නේ තියෙන විදේශ විනිමය ලාභ වලින් කපා හැරීම හරි නැත්නම් මේක ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඉතිරිය ප්‍රවර්තන වර්ෂයේ ලාභ වලින් කපා හැරීම කියන එක. ඒකත් එකට එකතු කරන්න. ඒ ලකුණු පහම අපිට ගන්න AC ඔය ටිකට. හරි. ඊළඟට මුදල් නීති පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ශක්තිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටමක් පවත්වා ගත යුතු වේ.
මහ බැංකුවක් විසින් මූල්‍ය ශක්තිය පවත්වා ගැනීමේ ඇති වැදගත්කම කුමක්ද? ඇයි මහ බැංකුවකට මූල්‍ය ශක්තිය අවශ්‍ය වෙන්නේ? බලන්න කියන්නේ. ඇයි මහ බැංකුවකට මූල්‍ය ශක්තිය අවශ්‍ය වෙන්නේ? එහෙනම් ඒකදී ඔයා ගන්න අපි ගන්නේ මහ බැංකුවේ මෙහෙයුම් කටයුතු අපි කිව්වා ප්‍රධාන කොටස් දෙකක් තුල ඇති වෙනවා. ඒ කොටස් දෙක මොනවද? දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි විදේශ සංචිත කළමනාකරණය. එහෙනම් මේ විදිහට මූල්‍ය ශක්තිය තියෙන්නත් ඕන දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටයි විදේශ සංචිත කළමනාකරණය කිරීමටයි. තේරුණානේ? එහෙනම් මොකද්ද දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මූල්‍ය ශක්තියක් අවශ්‍ය වන්නේ? බලන්න කියන්නේ. කියන්න බලන්න. අදහස් විදිහට කියන්න පුළුවන්. දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව විවිධ උපකරණ භාවිත කරනවා. එතකොට ඒ උපකරණ ක්‍රියාත්මක කිරීමේදී එකක් තමයි නිත්‍ය ණය පහසුකම් සපයන එක වාණිජ්‍ය බැංකුවලට. අනිත් එක තමයි මේ මොනවාද රජයට අවශ්‍ය කරන අනිකුත් පහසුකම් සැපයීමකුත් මහ බැංකුව හරහා සපයන ණය පහසුකම් සැපයීම. එතකොට වෙළඳපොලේ තියෙන යම්කිසි ප්‍රවශීලතා ඌනතාවයක් තියෙනවා නම් ඒ ඌනතාවය සපුරාලන්න අවශ්‍ය කරන ණය මහ බැංකුව විසින් සපයන්න ඕනේ. එතකොට ඒ වගේ කටයුතු කරන්න නම් අනිවාර්යයෙන්ම මහ බැංකුව සතුව යම්කිසි වත්කම් ප්‍රමාණයක් මූල්‍ය ශක්තියක් තිබිය යුතුයි. ඒ වගේම තමයි සංචිත කළමනාකරණය කිරීමක් කරනවා විදේශ සංචිත කළමනාකරණය කිරීම. එතකොට වෙළඳපොලේ තියෙන යම් යම් අවස්ථාවලදී ඇතිවන ඒ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න නම් මහ බැංකුව සතුව අදාළ මූල්‍ය ශක්තියකින් යුතුව වෙන්න ඕන. ඔයාගේ දෙවෙනි කොටස මම මෙහෙම එකතු කරුවොත් ඇයි සංචිත පවත්වාගෙන යන්නේ කියන එක අපි කතා කරලා. එහෙනම් අපිට අවශ්‍යයි විදේශ වත්කම් විශේෂයෙන්ම මොනවද? අපේ විදේශ විනිමය අනුපාතික ස්ථායීතාවකින් පවත්වා අවශ්‍ය වෙලාවල් වලදී ඉන්ටර්වෙන්ෂන් කරන්න අවශ්‍යයි. අන්න ඒකට අපිට ඕන හොඳ ශක්තිමත් සංචිත ප්‍රමාණය. ඊළඟට විදේශීය ණය සහ පොලි ප්‍රමාදයකින් තොරව අපිට ගෙවන්න ඕන. එහෙම ගෙවන්න නම් අපිට හොඳ ශක්තිමත් සංචිත ප්‍රමාණය. සංචිත ප්‍රමාණය කියන්නේ අපේ වක්ක. මහ බැංකුවේ වක්ක. නේද? සුද්ධ විදේශීය වක්ක. ඊළඟට හදිසි ආනයන මූල්‍යණය කරන්න අපිට අවශ්‍යයි. ඒ වගේම මෑත කාලේ අපි කතා කරන පොද විදේශ අපි ගත්තොත් එහෙම සංචිත ප්‍රමාණය ගොඩක් ඉහළ නම් අපිට මේ දැන් මූණ දෙන මොකක්ද ප්‍රශ්නේ? ක්‍රෙඩිට් රේටින්ග්ස් තියෙනවා අපේ අඩු වෙලා. එහෙනම් මේ ක්‍රෙඩිට් රේටින්ග්ස් අඩුවීම වළක්වලා අපේ සවරින් රේට්ස් අපිට වැඩි කරගන්න නම් හොඳ ශක්තිමත් සංචිත ප්‍රමාණයක් අවශ්‍යයි. ජාත්‍යන්තර වෙළඳපොළ තුල අපේ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවෙන්න නම් අපිට හොඳ සංචිත ප්‍රමාණයක් අවශ්‍යයි. ගෙවුම් ශේෂ ගැටලු වලට අපිට හොඳින් මුහුණ දෙන්න නම් අපිට හොඳ සංචිත ප්‍රමාණයක් පුදක් තියෙනවා. එහෙනම් අපි මේකට උත්තරේ හදද්දී අපි මෙහෙම අපි දාමු මෙහිදී මහ බැංකුව සතු වත්කම් ප්‍රමාණය යනු අංක 1 දේශීය සුද්ධ වත්කම් හා 2 විදේශීය මූල්‍ය වත්කම් 2 විදේශීය මූල්‍ය වත්කම් 2 ඊළඟ ඡේදයට ගන්න දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට දේශීය මුදල්
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට දේශීය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට ආර්ථිකය තුල මිල ස්ථායීතා අරමුණ හා ආර්ථික ස්ථායීතා අරමුණ ළඟා කර ගැනීමටත් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ආරක්ෂා කිරීමටත් මහ බැංකුව සතුව ශක්තිමත් දේශීය මූල්‍ය වත්කම් පැවතිය යුතුය. දේශීය මූල්‍ය වත්කම් පැවතිය යුතුය. එලෙස මුදල් මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වීමට මූල්‍ය ශක්තිමත් භාවයක් පැවතීම තුළ ඵලදායී ලෙස මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කළ හැකි වේ. මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කළ හැකි වේ. එය මිල ස්ථායීතා අරමුණත් ආර්ථික ස්ථායීතා අරමුණ ළඟා කර ගැනීමට රුකුලක් වේ. එමෙන්ම අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපොළ වෙත ද්‍රවශීලතාව ලබා දීමට ක්‍රියා කිරීම තුළින් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ආරක්ෂා කිරීමටද මෙම ශක්තිමත් දේශීය මූල්‍ය වත්කම් පැවතීම අත්‍යවශ්‍ය වේ. ඊළඟ ඡේදයට යන්න සුද්ධ විදේශීය වත්කම් යනුවෙන් අදහස් කරන්නේ ප්‍රමාණවත් නිල සංචිත ප්‍රමාණයක් පවත්වා ගැනීම. මේ තුලින් අපි එක පහලින් පහලට දාමු. අංක 1 විනිමය අනුපාතිකය කළමනාකරණය කිරීම සඳහා ඵලදායී ලෙස වෙළඳපොළ වෙත මැදිහත් වීම සිදු කළ හැකිය. 2 ගෙවුම් ශේෂ අසමතුලිතතා වඩා කාර්යක්ෂම ලෙස පාලනය කළ හැකිය. ගෙවුම් ශේෂ අසමතුලිතතා වඩා ශක්තිමත් ලෙස පාලනය කළ හැකිය. 3
විදේශීය ණය සහ පොලී ගෙවීම් නිසි පරිදි සිදු කිරීම තුළින් ජාත්‍යන්තර විශ්වාසය පවත්වාගත හැකිය. ඊළඟට ප්‍රමාණවත් සංචිත පැවතීම රටේ ඉහළ ණය ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට අත්‍යවශ්‍ය කරුණක් වේ. ඊළඟට හදිසි ආනයන මූල්‍යනය කිරීමට ඉඩකඩ සැලසී. හදිසි ආනයන මූල්‍යනය කර ගැනීමට ඉඩකඩ සැලසී. අවසානික විදිහට දාමු. ජාත්‍යන්තර වෙළඳ කොටස්කරුවෙකු ලෙස රට වෙත ඇති පිළිගැනීම ඉහළය. බලන්න අපි දන්න කරුණු ගොඩක් තියෙනවා. අපිට ලකුණු 5ම සෙකුවර්ඩ් කරගන්න පුළුවන්. ඒකයි මෙතන තියෙන මේ ප්‍රශ්න ඒ තුල තියෙන එක. මම ඉදත් කිව්වා 2014 ඉඳන් ගන්න කියලා මේ දෙවෙනි ප්‍රශ්නේ. අරන් 2020 වෙනකම්ම උත්තර දියන්ද 2019 මහ බැංකු වාර්තාව අරගෙන. එතකොට මේක නිකන් කටපාඩම් වෙනවා. රිපීට් වෙන ප්‍රශ්න එන්නේ නැවත ලියන්න වෙන්නේ නැති විදිහට. එහෙම කරා නම් මේකේ මට 100% ෂුවර් මේකේ ඔයගොල්ලන්ට මේ ලකුණු 20ම ලබා ගන්න පුළුවන් කියලා. මේක ලේසිම ප්‍රශ්නයේ විදිහට අපිට බාර ගන්න පුළුවන්. ඒක නිසා ඒ විදිහට ලෑස්ති වෙන්න. දැන් අපේ විනාඩි 4ක් තියෙනවා මේ කාලය තුල ඔයාලට පුළුවන් මේකෙදි ආපු ප්‍රශ්න තියෙනවා නම් ඒවා පැහැදිලි කරගන්න. සාර මේ මහ බැංකුව මේ විචක්ෂණ ලෙස ලාභ බෙදා හැරීමේ කටයුත්තේදී රජයට ලබා දුන් අත්තිකාරම් එතකොට ලාභයෙන්ම කපා හරිනවද සර්? එතකොට රජය විසින් ගෙවීමක් කරන්නේ නැද්ද මහ බැංකුවට? නෑ, ගොඩක් වෙලාවට වෙන්නේ ඒ తాවකාලික අත්තිකාරම් වගේ දෙයක් මාස 6ක් තුල ගෙවන්න ඕනේ. එහෙම ගෙවීම් කරනවා. පොලී රහිත ණයක් මාස 6ක කාලයකට දෙන්නේ తాවකාලික අත්තිකාරම්. ඊළඟට රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10%. ඒකට ඒවා ටික අපි දන්නවා. ඒක ගන්නකොට මේ ගිණුම් වර්ෂයේ ලාභ හදනකොට මේ ට්‍රෙෂරි එකට දෙන්න තියෙන ලාභයෙන් ඒකට අහන්න පුළුවන් ඔයගොල්ලන්ට මේක සම්පූර්ණයෙන් අවශ්‍යද නැත්නම් මේ අපෙන් ගත්ත ණය ටික අඩු කරගන්න ඉතිරි එක දෙන්න. ඒකට ඒ අනුව මුදල් අමාත්‍යවරයා කියන්න පුළුවන් පස්සේ ඕනනම් తాවකාලික අත්තිකාරම් දෙන්නම් දැන් සම්පූර්ණ මුදල දෙන්න. ඒක කියන්න පුළුවන් නෑ తాවකාලික අත්තිකාරම් ටික ඒවා අඩු කරගෙන ඉතිරි එක දෙන්න. ඒක සාමාන්‍යයෙන් ට්‍රෙෂරි එකට මුදල් අවශ්‍යතාවයේ තියෙන ආකාරය අනුව වෙනස්. ඒකයි. නමුත් මාස 6කට දුන්නත් ඊට පස්සේ ආයෙ ගන්න පුළුවන්. පොලී රහිත ණය. ඒ වගේ තව තියෙන ප්‍රශ්න අහන්න. එහෙම නැත්නම් ප්‍රශ්න නැත්නම් අපි ලබන සතිය අවසාන ලෙක්චර් එක කරනවා. ඒක අපි කතා කරන්නේ ජාත්‍යන්තර මහ බැංකු සම්බන්ධයෙන් එයාලා දැන් ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්තිය මොකක්ද කියන එක. හරි. එහෙනම් එදාට අපි හම්බ වෙමු. එහෙනම් අද මම ක්ලාස් එක නවත්තනවා. Thank you sir. Oh, thank you very much.